හරි. අයිබෝවන්. අයිබෝවන් සර්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. අයිබෝවන්. හරි. 2018 තුන්වෙනි වාර පරීක්ෂණයේ පේපර් එකේ තමයි උත්තර ලියන්න කියලා තියෙන්නේ ඔයාලට. හරි. දැන් හැමෝම උත්තර ලියලා ඇති කියලා හිතනවා දැන් සම්බන්ධ වෙලා ඉන්න ඔක්කොම කට්ටිය. මේකේ පළවෙනි කෙටි ප්‍රශ්න 20ක් තියෙනවා. මේ සෑම ප්‍රශ්නයකටම ලකුණු දෙක ගානේ ඔයාලට ලැබෙනවා. සෑම ප්‍රශ්නයකටම ලකුණු දෙක බැගින් ලැබෙනවා. ඒ වගේම දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙනවා ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න කියලා තමයි තියෙන්නේ. ඔයාලා උත්තර ලියන්නේ තියෙන ප්‍රශ්න 5කට. ටීචර් ඔක්කොම කළා. සර් ඔක්කොම හොඳයි. ප්‍රශ්න 7ක් තියෙනවා. ඒ 7ෙන් ඔව්. ඒ 7ෙන් 7ටම උත්තර ලියන්න. එහෙම ලියන්න පුරුදු වෙන්න. එතකොට වාර විභාගෙදී ඔයාලට එන ඕන ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන්. හරි? ඒ නිසා ඒවට උත්තර ලියන්න. හරි. එතකොට සර් වැඩිම ලකුණු තියෙන ඒවා නේද මේ ලකුණු එකතු කරන්නේ? ඔව් අඩු ලකුණු ටික අඩු ලකුණු දෙකක් කපලා අයින් කරනවා. හරි. අපි බලමු. කෙටි ප්‍රශ්න පත්‍රයේ ඉස්සෙල්ලා අපි සාකච්ඡා කරමු. බලන්න පළවෙනි ප්‍රශ්නේ තියෙනවා රූපේ සම්මිතික අක්ෂර ගණන කීයද කියලා. ඒතකොට එතන තියෙන්නේ සවිදි ෂඩාශ්‍රයක් තියෙන්නේ. සවිදි ෂඩාශ්‍රයක සම්මිතික අක්ෂර කීයක් අපිට නිර්මාණය කරන්න පුළුවන්ද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. සම්මිතික අක්ෂර කීය ගණන කීයද? 6යි. 6යි. ඔව්. දෙවැනි එක ලකුණු 2යි. මේ සෑම ප්‍රශ්නයකටම ලකුණු දෙකක බැගින් ලැබෙන්නේ. හරිද? හරි. දෙවැනි එකේ තියෙනවා සුළු කරන්න කියලා සදිස් සංඛ්‍යා පාඩමට අදාළව ඍණ 5 එකතු කිරීම ධන 2. බලන්න එකතු කරන්න තියෙන දෙන්නගේ ලකුණු සමානද අසමානද? අසමානයි. අසමානයි. ලකුණු අසමානයි නම් මොකද්ද පුතේ කරන්න ඕනි අපි? දෙන්න වැඩිම සංඛ්‍යාවෙන් අඩුම සංඛ්‍යාව අඩු කරලා වැඩිම සංඛ්‍යාවේ සංකේතය දාන්න. අන්න හරි. අඩු කරලා වැඩි එක්කෙනාගේ ලකුණ දානවා. එහෙම මතක තියාගන්න. අඩු කරලා වැඩි සංඛ්‍යාවේ ලකුණ දාන එක තමයි කරන්නේ අපි. එතකොට මෙතන අඩු කරාම 5න් දෙකක් අඩු වුණාම 3යි. වැඩි එක්කෙනාගේ ලකුණ ඍණ. පිළිතුර එහෙමනම් ඍණ 3යි කියලා අපිට ලබා ගන්න පුළුවන්. ඔව්. තුන්වෙනි ගාන දෙකේ තුන්වෙනි බලයේ වරක් b වල දෙවෙනි බලය විහිදුවා ලියන්නේ කියලා කියන්නේ. මෙතන බලයන් දෙකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. පාදයේ දෙක වෙච්ච බලයක් තියෙනවා. පාදයේ b වූ බලයක් වෙච්ච බලයක් තියෙනවා. එතකොට මේ බල විහිදුවලා ලියනකොට අපි දන්නවා බලයක් විහිදුවලා ලියනකොට පාදයේ දර්ශකයේ වාරයක් ගුණ කරගන්න ඕනේ. පාදය දර්ශකයේ වාරයක් ගුණ කරන්න ඕනේ. එතකොට මෙතන දෙක කී පාරක් ගුණ කරන්න ඕනේද? දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක. මම අහන්නේ වාර ගන්න. 3 වාරයක්. ඔයාලා කියන්න පුළුවන් 3 පාරක් ගුණ කරන්න ඕනේ. එතකොට ඊළඟට මෙතන b කී පාරක් ගුණ කරන්න ඕනේද? දෙපාරක්. එතකොට ඔන්න අපිට පිළිතුරු ලැබෙනවා දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම b ගුණ කිරීම b. ඔය විදිහට විහිදුවා ලිවීම. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය කියන්නේ එතකොට ඕකේ අගයක් කියන්න කිව්වම 6 ගුණ කිරීම b2 කියලා ගන්න බැරිද? වැරදි. 6 නෙවෙයි ඉන්නේ. 8 ගුණ කිරීම b2 කියලා ගන්න බැරිද? කීයද? 8 ගුණ කිරීම b2. 8 ගුණ කිරීම b වල වර්ගය. ඒ අගේ සොයන්න කියලා આવොත් එහෙමයි ලියන්නේ. තේරුණානේ? මෙතන අගේ සොයන්න කියලා නෙවෙයි තියෙන්නේ. විහිදුවා ලියන්න කියලායි තියෙන්නේ. ඒතර විහිදුවා ලියනකොට පාදයේ දර්ශකයේ වාරයක් ගුණ කරලා අපිට ගන්න වෙනවා පිළිතුර. ඔව්. සර් ඔය සර් ලියලා තියෙන විදියනේ. ඔව්. ආයි එන්න පුළුවන් ප්‍රසාරණය කරන්න කියලා. ඒ ප්‍රසාරණය කරන්න කියන්නේ මේ විහිදුවා ලිවීමටම තමයි. ඔව්. ඊළඟට අනුපාතයක් දීලා අපිට කියනවා සරලම ආකාරයෙන් දක්වන්න කියලා. අනුපාතයක් පුතේ සරලම ආකාරයට පත් කරනකොට මොකක්ද අපි කරන්න ඕනේ? සරලම ආකාරයට පත් කරන භාගයක් වේවා අනුපාතයක් වේවා සරලම ආකාරයෙන් ලියන්නේ අපි ගුණ කරනවද බෙදනවද?
බෙදනවා. බෙදනවා. එකම සංඛ්‍යාවෙන් බෙදාගෙන යනවා. ඒ මහා පුස්තකයෙන් බෙදා ගන්නවා. ඔව් මහා පොදු සාධකයේ කීයද 14 සහ 35 35. බෙදා ගන්නවා. ඔව් 14 සහ 35 කියන සංඛ්‍යාවල මහා පොදු සාධකයේ වෙන්නේ කීයද? ඒකෙන් තියෙන මහා පුස්තකයෙන් බෙදා ගන්නවා. 7 7. 7ෙන් බෙදනවා. 7ට ඔව් 14ට 7 ඒවා 2යි 35ට 7 ඒවා 5යි නේද? උත්තරය ආවද 2.5 කියලා? ඔව් සර්. ඔව්. තවදුරටත් මේක බෙදන්න පුළුවන්ද? බෑනේ නේද? බෑ සර්. හරි. බෑ. ඔව්. මේ හැම එක ප්‍රශ්නයකටම ලකුණු දෙකමකින් ලැබෙන්නේ. පස්වෙනි එක. ප්‍රකාශනයේ ගණිත කර්ම යෙදී ඇති අනුපිළිවෙල ලියන්න කියනවා. 7 ගුණ කිරීම 2 අඩු කිරීම 8. අපි ගිය සතියේ පැහැදිලිව මේවා සාකච්ඡා කරා. දැන් අද අපිට ටිකක් වේගෙන් මේක සාකච්ඡා කරන්න. ඔව් යන්න පුළුවන්. එතකොට ගණිත කර්ම යෙදී ඇති අඩු කිරීම. අඩු කිරීම. ඔව් ගුණ කිරීම අඩු කිරීම. අඩු කිරීම. එතකොට ගණිත කර්ම යෙදී ඇති අනුපිළිවෙල ලියන්නේ අපි ඕනම ප්‍රකාශනයක සංඛ්‍යාත්මක ප්‍රකාශනයක කොයි පැත්තේ ඉඳන් කොයි පැත්තටද? වමේ ඉඳන් දකුණට. වමේ ඉඳන් දකුණට. හරියට හරි. වමේ සිට දකුණට. වමේ සිට දකුණට. ඔව් ඒක තමයි අපි දැනගෙන ඉන්න ඕනේ. හරි. ඊළඟට 6 වෙනි එක. 6 වෙනි එක. A කියලා කුලකයක් දීලා තියෙනවා 10ට අඩු ත්‍රිකෝණ සංඛ්‍යාව. 10ට අඩු ත්‍රිකෝණ සංඛ්‍යාව. අපිට කියනවා ඒ කුලකයේ අවයව ඇසුරෙන් ලියන්න කියලා. එතකොට අවයව ඇසුරෙන් ලියනකොට අපි ලියන්න ඕනි ඔව් දසුනි බලා ගන්න මේ පේපර් එක ඔයාලට මම ඊයේ කරන්න කියලා කිව්වා 2018 පේපර් එකේ කිටි පේපර් එක තමයි දැන් සාකච්ඡා කරන්නේ. මෙන්න උත්තර ටික තියෙනවා. හරිද වැරදිද බලලා හරියට දාගන්න ඉක්මනට. 10ට අඩු ත්‍රිකෝණ සංඛ්‍යා මොනවද තියෙන්නේ? කතා කරන්නේ. ඒ සමානයි වරහන් ඇතුලේ එක කමාවක් පහ. වැරදි. ඒ උත්තරේ වැරදි. මෙන්න පළවෙනි එක. 1. මෙන්න දෙවෙනි එක. 3. මෙන්න තුන්වෙනි එක. 6යි. මෙන්න හතරවෙනි එක. 10යි. එහෙනම් ත්‍රිකෝණ සංඛ්‍යා 10 දක්වා තියෙනවා. 10ට අඩු ත්‍රිකෝණ සංඛ්‍යා තියෙනවා. එහෙනම් 1 3 5 6 දෙන්න ඕනේ. 1 3 6. 1 3 6. 1 3 6 එන්න ඕනේ. 10ට අඩු කිව්වම 10යි කීයද? නෑ. නෑ. 1 3 6. 1 3 6. හරි. 7 වෙනි ගාන නෑ. පහයි දක්වා කිව්වම පළවෙනි එක දෙවෙනි එකට ඇති. මොකද පුතේ? මොකද්ද? පැහැදිලි නෑ කියන්න හරියට හරි 7 වෙනි ගානේ අහනවා අපෙන් ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්න කියලා. මෙතන පරිමිතිය හොයන්න කියලා කියන්නේ. අපි දන්නවා පරිමිතියක් කියලා කියන්නේ පුතේ වටේ මුළු දිග. වටේ මුළු දිග. වටේ මුළු දිග. සම්මූර්ත රූපයක වටේ මුළු දිග. ඒතර වටේ මුළු දිග හොයනවා නම් ඒ තියෙන තල රූපයේ පාද සියල්ලෙහිම දිග එකතු කළ යුතු වෙනවා. පාද සියල්ලේම දිග එකතු කළ යුතු වෙනවා. එතකොට මේ තියෙන ත්‍රිකෝණයක්. ඒ ත්‍රිකෝණයේ පාද තුන දීලා තියෙන සෙන්ටිමීටර් සහ මිලිමීටර් පරිමාණ වලට අදාළව. එහෙමනම් ඒකට දෙකකින් මෙතන තියෙනවා. සෙන්ටිමීටර් මිලිමීටර්. මට මේක මේ විදිහට ලියා ගන්න පුළුවන්. පල්ලෙහාට ලියලා එකතු කරත් හරි ඈ. එතකොට මෙතන තියෙනවා සෙන්ටිමීටර් 4යි මිලිමීටර් 2යි. මෙතන සෙන්ටිමීටර් 6යි මිලිමීටර් 8යි. මෙතන සෙන්ටිමීටර් 5යි. මිලිමීටර් නෑ බිංදුව. එකතු කරලා බලමු. 8යි 2යි 10න් බිංදුව එකක් ඉතිරි. ඒ එක එකතු වෙන්න ඕනේ සෙන්ටිමීටර් කොටස. මොකද මිලිමීටර් කොටස මේක පුළුවන් 9යි. 6යි 4යි 10යි 10යි 5යි 15යි 15යි 1යි 16යි. එහෙනම් පිළිතුර සෙන්ටිමීටර් 16. සර් කියන්න
සර් ඇහෙනවා? සර් ඔව්. සර් 8යි කියලා තියෙන්නේ. සෙන්ටිමීටර 4යි මිලිමීටර 8යි කියලා සර් තියෙන්නේ අපේ ඈ නෑ සර් මගේ එකේ මොකුත් හැදිලා නෑ. මොකද්ද? සර් මගේ එකේ දෙක තියෙන්නේ. ඔව් සෙන්ටිමීටර සර් සෙන්ටිමීටර 4යි මිලිමීටර 2. මගේ සර් වැදිලා නෑ ඒක. අපේ සර් 8ට හුරු විදියටනේ තියෙන්නේ. මගේ එකෙත් වැදිලා. සර් මගේ එකේ තියෙනවා. ඔඩ ඒක වැඩිච්ච නැති අය ඉන්නවද උතනද? සර් එකට ෆ්‍රී හිට් ඔව් එකක් දෙන්න. සර්. ඔව් සර්. හරි. දැන් ගැටලුවක් නේ. කට්ටියම ඇද ගන්න මෙන්න මේ රූපේ. මේකේ පරිමිතිය හොයන්න. සෙන්ටිමීටර 6යි සෙන්ටිමීටර 5යි මිලිමීටර 7 සෙන්ටිමීටර 10යි මිලිමීටර 6 මේ රූපේ පරිමිතිය හොයලා දෙන්න. විනාඩියයි දෙන්නේ. විනාඩියයි දෙන්නේ. ඉක්මනට හොයන්න. සර් අර පැත්ත තියෙන සෙන්ටිමීටර 5යි මිලිමීටර 7යි නේද? ඔව්. සර් ඔව්. අර 10 වෙනි ගානේ මේ ධාරිතාව කියන්නේ ඒ කියන්නේ මේ ඒකට දාන්න පුළුවන් මේ ජල හරි සර්. පරිමාව නේද? පුරවන්න පුළුවන් උපරිම පරිමාව. හරි සර්. හරි සර්. මේක හදලා ඉවරද? ඔව් සර්. හරි සර්. හැමෝම හදුවද? ඔව් සර්. හරි සර්. හරි. හරි. එහෙමනම් පරිමිතිය හොයමු මෙයාගේ. සෙන්ටිමීටර මිලිමීටර. මම එක තැනකින් පටන් ගන්න වටේම යනවා. සෙන්ටිමීටර 10යි මිලිමීටර 6යි. මෙතන සෙන්ටිමීටර 5යි මිලිමීටර 7යි. මෙතන සෙන්ටිමීටර 6යි මිලිමීටර නැහැ. දැන් එකතු කරමු. 6යි 7යි 13යි 13යි බිංදුවයි තුනම 13 වෙනසක් වෙන්නේ නැහැ. එකක්. 6යි 5යි 11යි 11යි 1යි 12න් 2 එකක් විතුරු. 1යි 1යි 2යි. පිළිතුර සෙන්ටිමීටර 22යි මිලිමීටර 3යි. ආවද? හරි සර්. ඒක ආවා. එහෙනම් ලකුණු දෙකක් දාගන්න මෙතෙන්ට. 8 වෙනි ආව එක. සර්. හරි. හරි සර්. ආව සර්. හොඳයි. a සමානයි 5 නම් 2යි a අඩු කිරීම 3ෙහි අගය සොයන්න කියලායි අපිට කියන්නේ. හරි සර්. හරි. මේකේ උත්තරේ කීයද ආවේ ඔයාලට? මේකේ උත්තරේ ඈ? 7 සර් ආවේ. 7. සර් ආවේ. 7. අපි බලමු. දැන් මෙතන තියෙන්නේ මේ ආදේශය කියන පාඩම. මොකක්ද ආදේශ කිරීමක් කියලා කියන්නේ? යම් විජීය සංඛ්‍යාවට විජීය සංඛ්‍යාවක් වෙනුවට අනුපාත සංඛ්‍යාවක් ආදේශයකට ගැනීම. ආදේශ කිරීම. යම් බීජීය සංකේතයක් වෙනුවට එහි වටිනාකම යොදා ගැනීමට තමයි ආදේශ කිරීමක් කියලා කියන්නේ. එතකොට මෙන්න බීජීය සංකේතයේ වටිනාකම තියෙනවා ඒවල 5යි කියන්නේ. එහෙනම් මේ බීජීය ප්‍රකාශනයේ මේ බීජීය සංකේතයේ තියෙන තැනට ඒ අදාළ අගය යොදා ගැනීම තමයි අපි කරන්න ඕනේ. එහෙනම් 2 ගුණ කිරීම 5 අඩු කිරීම 3. දෙවරක් 5 10යි 10න් 3ක් අඩු වුණාම කීයද? 7යි. එහෙනම් පිළිතුර 7යි. හරි සර්. 9 වෙනි ගාන. පහත හරි සර්. පහත සිදුවීම් ස්ථිරවම සිදුවීම්ද ස්ථිරවම සිදු නොවන සිදුවීම්ද යන්න ලියා දක්වන්න. මෙතන තියෙන ස්ථිරවම සිදුවෙන සිදුවීම් අපි හොයන්න ඕනි. ස්ථිරවම සිදු නොවන ඒවා මොනවද කියලා හොයන්න වෙනවා. ඊට පළවෙනියටම තියෙනවා ගල් කැටයක් ජලයේ පාවීම. ස්ථිරවම සිදු වෙනවද නැද්ද? වෙන්නේ වෙන්නේ නැහැ සර්. අපි ලියනවා ස්ථිරවම වෙන්නේ නැහැ. සිදු නොවේ.
පළවෙනි එක. ඒකට එක ලකුණයි. ඊළඟ එක අහනවා 15ක පොය දින පූර්ණ චන්ද්‍රයා උදා වීම. ස්ථීරවම සිදුවන සිදු වෙනවා. සිදු වෙනවා. ඔව්. එතකොට මෙතෙන්ට එක ලකුණයි මෙතෙන්ට එක ලකුණයි. ඔව් හොඳයි. ලකුණු දෙකයි ඒකට. මෙතෙන්ට එක ලකුණයි මෙතෙන්ට එක ලකුණයි. 10 වෙනි ගාන බලන්න. 10 වෙනි ගානේ දීලා දිනවා රූප සටහන. සරේ රූප සටහන මගේ මැකිලානේ. දැන් අඳ ගන්නකෝ. හා සර් නම් මැකිලා නෑ සර්. මේ නිකන් රේඛාවක් වගේ සර් මේ තිබ්බා ඒකින්ද ඒකෙන් පෑනෙන් ඇඳගත්තා ඒක උඩින්. ඔක අඳ ගන්නකෝ. සර් මාත් කළේ ඒක තමයි. හරිද? හරි සර්. සර් 8 වෙනි ගානේ 7 පිළිතුර 7 ආවේ කොහොමද? හරි සර්. මෙතන දෙකනේ තියෙන්නේ ඒ වලගේ 5යි කියලා දීලා තියෙනවනේ දුර. දෙවරක් 5 10යි. 10න් 3ක් අඩු වුණාම තමයි 7 එන්නේ. සර් ඒක මම ගත්තේ මේ 25 කළා 3ක් අඩු කළානේ. කොහොමද 25ක් කළේ ඔය? අර ඒ කියන තැනට 5 දාලා. ඔව් එතකොට දෙක පහින් වුණාම 25යිද? ඒත් සර් ඒක ගුණ කරන්න කියලා ගන්න නැහැ. ඉතින් මේ අපි විද්‍යා ප්‍රකාශන පාඩමේදී ඉගෙන ගත්තේ මතක නැද්ද? මේ වගේ තියෙනකොට 2යි a අඩු කිරීම 3 නෙමෙයි. ඒතකොට 2යි a විදිහට තියෙනකොට දෙක ගුණ කිරීම a නේද ඔය තියෙන්නේ කියන එක අපි ඉගෙන ගත්තා නේද මතකද? ඔව් සර් ගුණ කිරීම සංගෝල තියෙන්නේ. ඔව්. අංගලනේ තියෙන්නේ එතන. හා සර්. දැන් මේක කියනවා මෙන්න මෙහෙම භාජනයේ අඩංගු ජල පරිමාව ඝන සෙන්ටිමීටර් 50ක් නම් මේ භාජනයේ තියෙන්නේ ඝන සෙන්ටිමීටර් 50ක් කියලා කියනවා. භාජනයේ ධාරිතාව නිමාණය කරන්න කියලායි අපිට කියන්නේ. භාජනයේ ධාරිතාව කියලා කියන්නේ මුළුමනින්ම පිරවීමට අවශ්‍ය වෙන ජල මේ ද්‍රව ප්‍රමාණය, ද්‍රව පරිමාව. ඒකට තමයි ධාරිතාව කියලා කියන්නේ. එතකොට නිමාණය කිරීමක් කරන්න තියෙන්නේ. නිමාණය අපි බලන්න ඕනි මේ වගේ කොටස් කීයකට මේ රූපේ බෙදා ගන්න පුළුවන්ද කියලා. බලන්න කීයකට බෙදා ගන්න පුළුවන්ද කියලා. 1යි 2යි 3යි 4යි. කීයකට බෙදා ගන්න පුළුවන්ද කොටස්? 200 පුළුවන්. 4කට. එහෙනම් ධාරිතාවය හොයන්න පුළුවන් 50 ඒවා 4ක්. 50 ඒවා 4ක් කීයද පුතේ? 200යි මිලිලීටර. සර් ඒ ගාන්ටම 4ක් පුළුවන් කියලා කොහොමද හොයාගන්නේ? නිමාණය කරලා. එතකොට සර් දැයිලා තියෙන පරිමාව මේ මනින්නේ මොන්නේ නැද්ද? ඒව මනින්න ඕනේ නැහැ. අපි බලන්න ඕනේ මේ රූපේ කොටස් මේ වගේ කොටස් කීයකට බෙදා ගන්න පුළුවන්ද කියන එක. මේ වගේ කොටස් 4කට බෙදා ගන්න පුළුවන්. එකක් 50යි නම් 4ක් කීයද? 200යි. එහෙමයි හොයන්න. නිමාණය කිරීම. උත්තරේ නම් හරි සර් ඒ වුණාට මේක ආවේ එතකොට මේ අඩි රූලෙන් අංශක ගන්න එහෙම මේ මිලිමීටර් ගන්න එහෙම ඕනේ නැහනේ. එහෙම ඕනේ නැහැ. ඇහි මිම්මට බලන්න ඕනේ මේක මේ වගේ කොටස් කීයකට බෙදා ගන්න පුළුවන්ද කියලා. හා සර්. 11. 4න් 1 ප්‍රතිශතයක් ලෙස දක්වන්න. භාගයක් ප්‍රතිශතයක් බවට පත් කරන්නේ කොහොමද? අපි ඒක ඉගෙන ගත්තා. ඕනම භාගයක් ප්‍රතිශතයක් බවට පත් කරන්න නම් එයාගේ හරය කීය බවට පත් කරගත යුතු වෙනවද? 100 බවට. 100 බවට පත් කරගත යුතු වෙනවා. හරය 100 නොවන භාගයක් මේ ප්‍රතිශතයක් බවට පත් කරගන්නකොට එයාගේ හරය හැම වෙලාවෙම 100 වෙන ආකාරයට තුල්්‍ය භාගයක් ගොඩනගා ගන්න වෙනව නේද? ඔව් සර්. එහෙනම් මට කියන්න පුතේ මේ භාගයේ කීයෙන්ද ಗುಣ කරන්න ඕනි හරය 100 වෙන්න? 25. 25න්. ළවයක් ಗುಣ කරන්න ඕනි කීයෙන්ද? 25. 25. ඒවා හතරක් කීයද? 100යි. 25 එකක් කීයද? 25යි. එහෙනම් උත්තරේ 25යි. උත්තරේ කීයද? 125. 125යි.
125. ඔව් 12 වෙනි ගාන. 125. හරි. හරි. ලකුණු දෙකයි ඈ. ඊළඟට මෙහෙම තියෙනවා 8 සමානයි 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. 12 සමානයි 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3. 24 සමානයි 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3. අපෙන් අහනවා මහා පොදු සාධකය. මහා පොදු සාධකය අහන්නේ. ඒ කියන්නේ මේ තුන් දෙනාම බෙදන්න පුළුවන් විශාලම සංඛ්‍යාව. දැන් මේ මහා පොදු සාධකය හොයනකොට ප්‍රථමක සාධක භාවිතා කරලා අපිට පහසුවෙන් ලබා ගන්න පුළුවන්. එකක් තමයි මේ දීලා තියෙන සෑම සංඛ්‍යාවක්ම ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියා ගන්න. ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියා ගන්නවා. මේ ලියලා තියෙන්නේ. ඊට පස්සේ අපි කරන්නේ පුතේ ඒ ප්‍රථමක සාධක වලින් ඒ සංඛ්‍යා තුනටම පොදු වෙච්ච ප්‍රථමක සාධක ටික ගන්නවා. තුන් දෙනාටම පොදු වෙච්ච ප්‍රථමක සාධක ටික තමයි ගන්නෙ. තේරුණාද? ඒ සඳහා මට මේ පැන්සල භාවිතා කරලා වට කරලා පෙන්වන්න පුළුවන්. මොන එකක් තියෙනවා. මෙන්න තව එකක් තියෙනවා තුන් දෙනාට. ආයි දෙකේවා මේකේ නෑනේ දෙකේවා. ඒ නිසා දෙක ගන්න බෑ. එහෙනම් තුනේවා මේකේ නෑනේ තුනේවා. එහෙනම් තුන ගන්නත් බෑ. එහෙනම් එම නිසා මා පෝ සා මහා පොදු සාධකයේ මේ පොදු සාධක දෙකේ ගුණිතයෙන් ලබා ගන්න පුළුවන්. මේ දෙන්නගේම ගුණිතයෙන් තමයි මහා පොදු සාධකය ගන්න. කීයද එතකොට? 4යි. 4යි. දෙන්නම බෙදන්න පුළුවන් ලොකුම එක්කෙනා. 4යි. 4යි. 13 වෙනි ගාන. 13 වෙනි ගානේ තියෙනවා අපිට මෙන්න මෙහෙම ගැටලුවක්. සුසීමගේ වයස සුසීමගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 32යි. ඔහුගේ පියාගේ ස්කන්ධය ඔහුගේ ස්කන්ධයෙන් දෙගුණයක් නම් දෙදෙනාගේම මුළු ස්කන්ධය සොයන්න කියලා කියනවා. එතකොට දෙදෙනාගේ මුළු ස්කන්ධය අහන්නේ. දැන් ඉන්නේ කවුද? සුසීමයි පියයි. සුසීමගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 32යි. හරි. ඔහුගේ පියාගේ ස්කන්ධය ඔහුගේ ස්කන්ධයෙන් දෙගුණයකි. එහෙනම් දෙකෙන් මේ දෙන්නගේ එකතුව ගත්තාම මුළු ස්කන්ධය ලැබෙනවා. ඩීපෝ එක ඕනිය. හරි. හරි වැරදි දාන්න ඩීපෝ එක ඕනිය. දැන් මේක සුළු කරනකොට මේ සංඛ්‍යාත්මක ප්‍රකාශනය අපි කොහොමද සුළු කරන්නේ? මුලින්ම සුළු කරන්නේ මොන කොටසද? ඇසෙනුයි. මුලින්ම සුළු කරන්නේ මොන කොටසද? ඉස්සෙල්ලාම සුළු කරන්නේ පියාගේ කොටස. පියාගේ කොටසද? ගුණ කිරීම. පියාගේ කොටස. ගුණ කිරීම. 32 දෙකෙන් ගුණුනහම කීයද? 64යි. ඊට පස්සේ තමයි 64යි. දැන් එකතු කරන්නේ. 4යි 2යි එකතු වුණාම 6යි. 6යි 3යි එකතු වුණාම 9යි. එහෙනම් දෙදෙනාගේ මුළු ස්කන්ධය කීයද කිලෝග්‍රෑම්? 96යි. 96යි. 14 වෙනි එක. මෙම පතර මගින් සෑදිය හැකි ඝන වස්තුවේ නම කුමක්ද කියලා අහනවා. මොකක්ද හදන්න පුළුවන් පතර මේ ඝන වස්තුව? ත්‍රිකෝණ ප්‍රිස්මය. ත්‍රිකෝණ ප්‍රිස්මය. එහෙමයි කියන්නේ. ත්‍රිකෝණ ප්‍රිස්මය. මෙයාගෙන් හදන්න පුළුවන් මොකද්ද? ත්‍රිකෝණ ප්‍රිස්මය. ත්‍රිකෝණ ප්‍රිස්මය. 15 වෙනි එක. දීලා තියෙනවා භාග දෙකක්, මිශ්‍ර සංඛ්‍යා දෙකක්. 2යි 5න් 3 අඩු කිරීම 1යි 5න් 2. මිශ්‍ර සංඛ්‍යා දෙක අඩු කරන්න තියෙන්නේ. මේ දෙක අඩු කරනකොට අපි ඉගෙනගෙන තියෙනවා භාග පාඩමේදී ඔයාලට මතක ඇති පූර්ණ සංඛ්‍යාත්මක අගයන් දෙක වෙනම අඩු කරන්න පුළුවන්. ඊට පස්සේ නියම භාග දෙක වෙනම අඩු කරන්න පුළුවන්. තත්ත්වයේ භාග දෙක. පූර්ණ සංඛ්‍යා දෙක ගත්තොත් දෙකෙන් අඩු වෙනවා එකක්. ඒ ලැබෙන පිළිතුරට එකතු කරන්න ඕනි මේ තත්ත්වයේ භාග දෙකේ අන්තරය. 5න් 3 අඩු කිරීම 5න් 2. දෙකෙන් එකක් අඩු වුණාම 1යි. එකතු කිරීම. 5න් 3න් 5න් 2ක් අඩු වුණාම කීයද 5න්? හරය සමාන නිසා ලවයන් අඩු කරන්න පුළුවන්. හරය වෙනස් වෙන්නේ නැහැ. 3න් 2ක් අඩු වුණාම 1යි හරය 5.
එහෙනම් පිළිතුර ආවද ඔයාලට 1 5 1 කියලා? මම ඕමනේ මේ හදුවේ. ඔව් සර්. හරි. නැත්තම් මේ ගාන හදන්න පුළුවන් විෂම භාග බවට පත් කරලා. ඔව් සර් විෂම භාග බවට පත් කරලා ඒවා ගන්න පුළුවන් පොදු ගුණාකාරය අරගෙන ඒ පොදු ගුණ ලවය. ලවය ඒ විදිහටම අරගෙන පොදු ගුණාකාර දෙකම එකයි හින්දා ලවය ඒ විදිහටම අරගෙන 13න් 7ක් අඩු කරනවා. එතකොට 5න් 6යි. 5න් 6 කියන්නේ විෂම භාගයක්. ගණිතයේ විෂම භාගය තියන්න බැරි හින්දා ඒ විෂම භාගය මිශ්‍ර භාගයක් බවට පත් කරනවා. සර් මම හැදුවේ ඔහොම. මෙහෙම ඒ ක්‍රම දෙකම හරි. ක්‍රම දෙකම හරි. ඊට පස්සේ 16 වෙනි ගානේ තියෙනවා බෝතලයක පැණි බීම ලීටර් 1 මිලිලීටර් 50ක් ඇත. බෝතලයක පැණි බීම ලීටර් 1 මිලිලීටර් 50ක් තියෙනවා කියලා කියනවා. ලීටර් 1 මිලිලීටර් 50. ඒ වගේම මේක මිලිලීටර් 50යි කොහම ඉස්සරහට බිංදුවක් දාලා ලියාගත්තා නම් වැඩි ලේසි. ඉන් මිලිලීටර් 950 පානය කළ විට ඉතිරි බීම ප්‍රමාණය කොපමණද කියලා අපෙන් අහන්නේ. ඉතිරි වෙන ප්‍රමාණය හොයන්න නම් මොකද්ද කරන්න ඕනේ? අඩු කරන්න වෙනවා. ඔව් අඩු කරන්න ඕනේ. ඔව් අඩු කරන්න. බිංදුවෙන් බිංදුවක් අඩු වුණාම බිංදුවයි. 5න් 5ක් අඩු වුණාම බිංදුවයි. බිංදුවෙන් 9ක් අඩු කරන්න බෑ. 10න් 9ක් අඩු වුණාම කීයද? 100යි. එකයි නේද? එතකොට මිලිලීටර් කීයද? මිලිමීටර් 100යි. මිලිලීටර් 100යි. මිලිලීටර් 100යි. එකයි. මිලිලීටර් 100යි. මිලිලීටර් 100යි. බිව්වහම අඩු වෙන එකයි වෙන්නේ. මිලිලීටර් 100. සර් අපි ලබන සතියයි කරන්න ඕනේ මේ දකුණු පළාත් පේපරේ නේද? ඔව්. ඊළඟට 17 වෙනි එක 12.4 බෙදන්න ඕනි 4. මේ දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්න තියෙන්නේ. අපිට පුළුවන් මේක දීර්ඝ බෙදීමේ ක්‍රමයට යන්න. 12.4 බෙදන්න දිනවා 4. අපි ඉගෙනගෙන දිනවා මේක. 1ට 4 ඒවා නැහැ 12ට 4 ඒවා 3ක් තියෙනවා. 4 වරක් 3 12යි. ඉතිරි නැහැ. මේ දශම දිත මොකද්ද කරන්නේ දැන්? උඩට ගෙනිහිල්ලා මේ 4 පල්ලට ගන්නවා. නැතුව මේ 4 පල්ලට ගන්න පුළුවන්ද? බෑ. උඩට ගෙනියන්න ඕනි දශම දිත. දැන් බලනවා 4ට 4 ඒවා කීයද? 1යි. 4 වරක් 4යි. ඉතිරි තියෙනවද? නෑ. එහෙනම් පිළිතුර 3.1. අවද ඔයාලට? 3.1යි. අවස. ආවස. මේක කියලා ඊට පස්සේ හොඳයි. මෙම රූප දෙකම භාවිතයේ නිර්මාණය කළ හැකි කුමන වර්ගයේ ටෙස්ලාකරණයක්ද? අර්ධ සූත්‍ර ටෙස්ලාකරණයක්. ටෙස්ලාකරණය. හරි. අර්ධ සූත්‍ර ටෙස්ලාකරණයක්. ඔව් අර්ධ සුද්ධ ටෙස්ලාකරණය. අර්ධ ටෙස්ලාකරණය. හරි සර්. හරි. අර්ධ සුද්ධ ටෙස්ලාකරණය. අර්ධ සුද්ධ ටෙස්ලාකරණයක් තමයි ගොඩනගන්න පුළුවන්. 19. සුද්ධ ටෙස්ලාකරණයක් කියන්නේ එකම හැඩතලයේ පමණක් භාවිතා කරමින් ගොඩනගන ටෙස්ලාකරණය. දැන් 19 වෙනි ගාන තියෙනවා ත්‍රිකෝණාශ්‍රාකාර ශාලාවක පරිමාණ රූපයේ ඇඳ ඇත්තේ සෙන්ටිමීටර් 1කින් මීටර් 10ක් දක්වන සේය. සෙන්ටිමීටර් 1කින් මීටර් 10ක් දක්වන විදිහටලු ඇඳලා තියෙන්නේ. ඒක පරිමාණයේ දිග සෙන්ටිමීටර් 1කින් පෙන්වන්නේ සැබෑ දිග මීටර් 10යි. පරිමාණයේ අනුපාතයක් ලෙස දක්වන්න. මේකේ පරිමාණයේ අනුපාතයක් විදිහට දක්වනකොට හැම වෙලාවෙම ඒකක සමාන වෙන පරිදි සකස් කරගන්න වෙනවා. ඒකක සමාන වෙන ලෙස සකස් කරගන්න වෙනවා. එතකොට මෙතන මීටර 10 සෙන්ටිමීටර කොට පත් කරන්න ගියොත් කීය දෙන්නේ? 100ෙන් ගුණ කරන්න වෙනවා. සෙන්ටිමීටර 1000යි. එතකොට සෙන්ටිමීටර 1කින් සෙන්ටිමීටර 1000ක් තමයි නිරූපණය කරන්නේ. එහෙනම් දැන් අපිට ලියන්න පුළුවන් පරිමාණයේ අනුපාතය 1ට 1000 කියලා. 1ට 1000. ABCD ලෙස සමචතුරස්‍රයක් සම්පූර්ණ කළ විට D ලක්ෂය සඳහා ඛණ්ඩාංකය ලියන්න කියනවා. D ලක්ෂයට ගැලපෙන ඛණ්ඩාංකය අපෙන් අහන්නේ. මොකද්ද ඛණ්ඩාංකය වෙන්නේ? 1 1,4. මොකද x ඛණ්ඩාංකය 1 y ඛණ්ඩාංකය 4. x ඛණ්ඩාංකය 1 y ඛණ්ඩාංකය 4. ඒකේ මම ගන්නේ එතකොට බැරිස්ටර් වෙන විදිහකට ගන්න
ඕකේ අපිට ගන්න තියෙන්නේ මෙහෙම. ඉන්න මම ඔයාලට අරන් දෙන්නම්. හරි. ඔන්න බලන්න දැන්. හරි. දැන් මේකේ මොකද දීලා තියෙන්නේ? ඔන්න බලන්න ලක්ෂ ටික. ඔන්න ලක්ෂ ටික. ලකුණු කරනවා. ඒ මොකටයි? එතන A. මෙතන B. මෙතන C. දැන් මේකේ සමචතුරස්‍රයක් සම්පූර්ණ වෙන්න නම් ඔන්න බලන්නකො. සර් එහෙම ලකුණු වෙලා නෑනේ අපේ වේ. සර් එහෙම ලකුණු වෙලා නෑනේ. දැන් ලකුණු කරගන්නකො. ඕගොල්ලන්ගේ මොකද මේ වෙලා තියෙන්නේ? අනේ මේකේ මේ බීට් ලකුණු කරලා නෑ සීට් ලකුණු කරලා නෑ. හරියට මේ ලක්ෂ ලකුණු වෙලා තියෙනවා. මේ ලක්ෂ 3 තියෙනවද හැමෝගෙම? රුසිරුගෙත් මේ ලක්ෂ සර් මගේ තියෙන ඒ විතරයි. රුසිරු මේ ලක්ෂ 3 තියෙනවද ලකුණු වෙලා පේන්න? නෑ සර් ඒ නම් තියෙනවා බීට් නෑ සීට් නෑ. ආයෙ ඉක්මනට ලකුණු කරගන්නකො. ඔන්න ඒ තුනනේ තියෙන්නේ. ඔව් සර් මගෙත් එහෙමයි සර්. ඒ විතරයි සර් තියෙන්නේ. හරි. එහෙනම් මේ ටික මේ විදිහට ලකුණු කරගන්නකො ඉක්මනට ඔයාලා. ඔය එතකොට අපි ලකුණු දෙනවද? නෑ දැන් ලකුණු කරලා දැන් ලියන්න. හා සර්. සර් මගේ තිබ්බා. තිබුණානේ. ඒතර කීප දෙනෙක්ගේ තියෙනවා කීප දෙනෙක්ගේ නෑ. මෙන්න මෙන්න ලියන්නේ. හරි සර්. හොඳයි. දැන් කියන්න බලන්න මෙයා සමචතුරස්‍රයක් වෙන්න නම් A වලට ඉහළින් නේද පිහිටන්න ඕනි? ඔව් සර්. ඒ C වලට වම් පසින් නේද පිහිටන්න ඕනි? සමානව. මෙන්න ඔව් මෙතන. සර්. ඔව්. එහෙනම් මේ D ලක්ෂයේ පටිපාටික යුගලයේ වෙන්නේ 1,4 නේද? ඔව් සර්. හරි. පැහැදිලිද? ඔව්. සර් ඒක සර් මේ D පිහිටන්න ඕනි ඒට උඩින් සීට වම් පසින් සමානව කියලා කියන්න පුළුවන් නේ? එහෙම බෑ. खंडाංකයනේ අහන්නේ. खंडाංකයක් ලියනකොට x සහ y ගැන ඔව් මං කණ්ඩාංක ලිව්වා ඒ ගැන ඔව් ඔව් කියනකොට එහෙම කියවන්න ඕ. ඒක ඉතින් සීට වම් පසින්. ඒට හරි ඉහළ. සීට හරි වම් පසින්. හරියට වම් පසින්. එහෙනම් දැන් බලන්න මේ ප්‍රශ්න 20න් කීයක් හරිද කියන එක. හා සර්. ඔක්කොම හරි සර්. සර් මගේ ඔක්කොම හරි. හොඳයි. සර් මගේත් ඔක්කොම හරි. හොඳයි. සර් ඔක්කොම හරි. හොඳයි. සර් ඔක්කොම හරි. හොඳයි. එයා ලකුණු 40යි. 40න් 40ම. හා සර්. එතකොට සර් එක ප්‍රශ්නයකට ලකුණු දෙක ගානේ සර් ලැබෙන්නේ? ඔව් දැන් මම මුලින් ඉඳන් කිව්ව නේද ඒක? ලකුණු දෙක ගන්න. ඉමාෂි කීයක් තියනවද ඉමාෂි? ඔක්කොම හරි සර් මගේ. හොඳයි. ඊට පස්සේ සෙනුර තර්ෂිකා කීයක් හරිද? ඔක්කොම හරි සර් ඒ 20 විතරයි ලියා ගන්න පුළුවන් උනේ. ඇයි දෙවෙනි ප්‍රශ්න පත්‍රේ? කරේ නැද්ද? නෑ සර්. ඇයි?
අසර් අදනේ දැම්ම ඊට පස්සේ දැන් කලින් පේපර් එක කරගෙන හිටියේ ඒක කරලා ඉවර වෙලා තමයි නෑ සර් මං ඊයේම දැම්ම සර්ගෙන් අහපු ගමන්ම. ඔව් ඔව් ඊයේ මේ රුසිරු ඊයේ වැටුනේ අද සර් මේ දැන් මේ 12ට විතර වැටුනේ. ඒ කොහොමද? ඔයා බලලා නැහැ කියන්නේ. මේකට වැටුනේ එහෙනම් ඒක සර් ඩේටා ඔන් කරලා තියෙන්නේ අද දැන් ටිකකට කලින්ද දාන්න. ඒක තමයි. හරි. දෙවැනි ප්‍රශ්න පත්‍රය දැන් ගන්න. දෙවැනි ප්‍රශ්න පත්‍රයේ තියෙනවා ප්‍රශ්න 7ක්. මම දැන් මේ 7ම සාකච්ඡා කරනවා. ඒකේ තියෙන ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සපයන්න කියලා. නමුත් මම ඔයාලට කිව්වා ප්‍රශ්න ඔක්කොටම උත්තර ලියන්න පුරුදු වෙන්න කියලා. ඇයි? අපි ඔක්කොම ටික ඉගෙනගෙන තියෙන්නේ දැන් පාඩම් ටික. නේද? ඒ නිසා සෑම ප්‍රශ්නයකම 5කට විතරනේ ලිව්වේ. කමන්නේ. කමන්නේ. මම දැන් සාකච්ඡා කරන ප්‍රශ්න 7ම. එතකොට තමන් ලියලා තියෙන ප්‍රශ්න 5 චෙක් කරගන්න. ඒ සෑම ප්‍රශ්නයකටම ලකුණු 12 ගානේ ලැබෙනවා. එතකොට වැඩිම ලකුණු තියෙන ප්‍රශ්න 5ත් එක්ක නේද එකතු කරලා මේ ඔව් ඔව්. අනුසාර ලකුණ යන්නේ. ඔව්. ලකුණු 12 ගානේ හැම ප්‍රශ්නයකටම ලැබෙනවා. හරි? පළවෙනි එක බලන්න. පළවෙනි ප්‍රශ්නයේ පළවෙනි කොටස. අපිට කියනවා මෙන්න මෙහෙම. බිස්කට් 12ක් බැගින් අඩංගු බිස්කට් පැකට් දෙකක ඇති බිස්කට් ප්‍රමාණය ළමයි තිදෙනෙකු අතර සමසේ බෙදා දුන් විට ළමයි තුන්දෙනෙක් අතරේ සමසේ බෙදා දුන් විට එක් ළමයෙකුට ලැබෙන ප්‍රමාණය සංඛ්‍යාත්මක ප්‍රකාශනයකින් දක්වන්න. එක ළමයෙක්ට ලැබෙන මේ බිස්කට් ප්‍රමාණය සංඛ්‍යාත්මක ප්‍රකාශනයකින් දක්වන්න කියලා කියනවා. බිස්කට් 12 ගානේ තියෙන්නේ. බිස්කට් පැකට් දෙකක් තියෙනවා. එතකොට මේ බිස්කට් පැකට් දෙකේම තියෙන මුළු බිස්කට් ප්‍රමාණය ලැබෙනව නේද 12 දෙකෙන් ගුණ කරාම? ඔව් සර්. ලැබෙන මුළු බිස්කට් ප්‍රමාණය බෙදන්නේ ළමයි කී දෙනෙක් අතරේද? 3 දෙනෙක් අතරේ. එහෙනම් මේක 3ෙන් බෙදුවා නම් එනව නේද එක්කෙනෙක්ට ලැබෙන බිස්කට් ප්‍රමාණය? ඔව් සර්. සර් මම මෙහෙමයි ලිව්වේ. මෙන්න සංඛ්‍යාත්මක ප්‍රකාශනය. සර් මම මෙහෙමයි ලිව්වේ. කියන්නේ වරහන් ඇතුලේ 12 ගුණ කිරීම 2 බෙදීම 3 සමානයි එක ළමයෙකුට ලැබෙන ප්‍රමාණය. මෙහෙම. ඔව්. මෙහෙම ලිව්වත් හරි. වරහන් දාන්න ඕනිද? දැම්මනේ. බලන්න අත්‍යවශ්‍යම නෑ නේද සර්? අත්‍යවශ්‍යම නෑ. තවත් ආකාරයකට මේක ලියන්න පුළුවන් මෙහෙම. 12 එකතු කිරීම 12 අන්න එහෙම තිබුණා නම් බෙදීම 3 වරහන් ඇතුලේ තමයි ලියන්න ඕනේ. මෙහෙම ලියලා තිබුණා නම් ඒත් හරි. හැබැයි වරහන් ඇතුලේ තමයි 12 එකතු කිරීම 12 ලියලා තියෙන්න ඕනේ. තේරුණාද? ඔව් සර්. හරි. ඒකට ලකුණු දෙකයි. ඔකේ ලකුණු ලැබෙන ප්‍රමාණයනුත් ඉස්සරහෙන් දාලා තියෙනවා. ඒ ලකුණු ප්‍රමාණයක් දාගන්න. දෙවෙනි කොටස එම ප්‍රකාශනය සුළු කර එක් ළමයෙකුට ලැබෙන බිස්කට් ප්‍රමාණය ගණනය කරන්න කියලා කියනවා. එතකොට මේකේ සුළු කරලා බලමු. 12 ගුණ කිරීම 2 බෙදීම 3. මේ වගේ ගුණ කිරීම සහ බෙදීම අඩංගු සංඛ්‍යාත්මක ප්‍රකාශනයක් සුළු කරනකොට කොයි පැත්තේ ඉඳන් කොයි පැත්තටද අපි සුළු කරගෙන යන්න ඕනේ? වමේ ඉඳන් දකුණ. ඔව් වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට. අපි ඉස්සෙල්ලාම ගුණ කරලා බලමු. 12 වරක් 2 කීයද? 24යි. 24 බෙදීම 3. 24 3ෙන් බෙදුවාම කීයද? 8යි. 8යි. එහෙනම් එක ළමයට ලැබෙන බිස්කට් ප්‍රමාණය වන්නේ කීයද? 8යි. 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 තුන්වෙනි එකේ තියෙනවා මෙන්න මෙහෙම. ඒකට ලකුණු දෙකයි. නිමල් සුනිල්. එහෙම තියෙනවා. ඔන්න බලන්න. 12 එකතු කිරීම 8 ගුණ කිරීම 5 සමානයි 100යි කියලා යාගේ තියෙනවා. සුනිල්ගේ 12 එකතු කිරීම 8 ගුණ කිරීම 5. ඒකේ තියෙනවා 52යි කියලා. එකම සංඛ්‍යාත්මක ප්‍රකාශනය සුළු කරලා තියෙන ආකාර දෙකක් ඔය තියෙන්නේ. ඉහත ළමයින් දෙදෙනා අතරින් නිවැරදිව ප්‍රකාශනය විසඳා ඇත්තේ කවුද? නිවැරදිව මේ ප්‍රකාශනය සුළු කරලා තියෙන්නේ කවුද? නිමල් වැරදි සුනිල් හරි. ඈ? නිමල් වැරදි සුනිල් සුනිල් හරි. සර් සුනිල් හරි. ඇයි සුනිල් හරි කියලා කියන්නේ? එයා ගාන්ට වමේ ඉඳන් දකුණට පිළිවෙලට බෙදාගෙන ගිහින් තියෙනවා. සුළු කරලා තියෙන්නේ ඉස්සෙල්ලාම සුළු කරන්න ඕනේ. දැන් මේකේ ගණිත කර්මයේ ඉදිරියේ තියෙන අනුපිළිවෙල මොකද්ද? එකතු කිරීම ගුණ කිරීම නේද? එකතු කිරීම ගුණ කිරීම.
එතකොට මේ ගුණ කිරීමයි. ඔව් එතකොට මේකේ අපි මුලින්ම සුළු කරගන්න ඕනි ಗುಣ කිරීම නේද? ඔව් සර්. ඔව් සර්. ಗುಣ කිරීම සුළු කරනකොට 8 වරක් 5 කීයද? 40. 40යි. ඔව් 40ට 12ක් එකතු වුණාම කීයද? 52යි. 52යි. හරියට මෙයාගේ උත්තරේ 52 ඇවිල්ලා තියෙනවා. මෙයා සුළු කරලා තියෙන හැටි කියන්න කවුරු හරි? 12ට 8ක් එකතු කරලා 12ට 8ක් එකතු 12ට 8ක් එකතු කරලා ඒ ගාන 5යි ගුණ කරලා. එතකොට අනුපිළිවෙල වැරදි නේද? වැරදි. ඔව්. ඔව්. එහෙනම් නිවැරදිව පිළිතුරු ලබා විසඳා ඇත්තේ කවුද? සුනිල්. සුනිල්. සුනි. සුනිල්. හතරවෙනි කොටස. 30හි ප්‍රථමක සාධක සියල්ල ලියන්න කියනවා. 2 3 5. ඔව් 30 ප්‍රථමක සාධක හොයනකොට 30 බෙදාගෙන යන්න වෙනවා නේද ප්‍රථමක සංඛ්‍යාවලින්. ඔව්. ඔව් 30 දෙකෙන් බෙදෙනවා. 30ට බෙදෙනවා 15යි. 15යි. 15 තුනෙන් බෙදෙනවා 5යි. 5ට 5 ඒවා 5ට 5 ඒවා 1යි. එහෙනම් ප්‍රථමක සාධක ටික වෙන්නේ මොනවද? 2 3 5. 2 3 3 5. 5. දැන් මේකේ ලකුණු දෙකයි නේද දීලා තියෙන්නේ? ඔව් සර්. ඒකේ මේ 3ට ලකුණු 3ක් දාගන්න. 2 3 කරගන්න. පස්වෙනි ප්‍රශ්නය බල්බ වැලක රතු පාට, නිල් පාට හා කහ පාට බල්බ ඇත. බල්බ වැලක රතු පාට මම තියෙන වර්ණ ටික ලියන්න රතු, නිල්, කහ. බල්බ ඇත. මෙහි රතු පාට බල්බ තත්පර 4කට වරක්ද. තත්පර 4කට වරක් තමයි රතු පාට බල්බ. නිල් පාට බල්බ තත්පර 6කට වරක්ද. නිල් පාට බල්බ් එක තත්පර 6කට වරක්. කහ පාට බල්බ තත්පර 8කට වරක්. දැල්වේ. රතු පාට එක තත්පර 4ක් 4 දැල් වෙනවා. නිල් පාට එක තත්පර 6න් 6ට දැල් වෙනවා. කහ පාට එක තත්පර 8න් 8ට මේ දැල් වෙනවා. බල්බ තුනම පෙරවරු 7ට දැල්ුනේ නම් නැවත බල්බ තුනම එකවර දැල් වෙන්නේ කොපමණ කාලයකට පසුවද? කොපමණ කාලයකට? පොදු ගුණාකාරයේ හොයන්න තියෙන්නේ. මේ තුන් දෙනා 24කට පස්සේ. පොදු ගුණාකාරයේ තත්පර 24කට පසු. ඔව් කුඩා පොදු ගුණාකාරය හොයන්න වෙනවා. එහෙනම් තුන් දෙනාම බෙදාගෙන ගියා නම් හරි නේද? එක ලැබෙනකම් ඔව් සර්. දෙකෙන් බෙදෙනවා. 4ට 2 ඒවා 2යි, 6ට 2 ඒවා 3යි, 8ට 2 ඒවා 4යි. ආයෙත් දෙකෙන් බෙදන්න පුළුවන්. 2ට 2 ඒවා 1යි, 3ට නෑ ඒ විදිහටම ලියනවා 3. එතන 2යි. දැන් තවදුරටත් බෙදෙන ඒවා තියනවාද පොදු සාධක මේකේ? නෑ. එහෙමනම් කුඩා පොදු ගුණාකාරය මට ගන්න පුළුවන් දැන්. කූ පෝ ගු. මේ සාධක ටික ගුණ කරනවා. 2 ගුණ කිරීම, මේ 2 ගුණ කිරීම, මෙතන එකෙන් ගුණ කරාට වෙනසක් වෙන්නේ නැහැ. 3 ගුණ කිරීම 2. ගුණ කරලා බලමු. දෙවරක් 2 4යි, 4 වරක් 3 12යි, 12 වරක් 2 24යි. තත්පර 24කට පසු. තත්පර 24කට පසුව. ඒකට ලකුණු කීයද? 24කට පසු. ඒකට ලකුණු 3ක් දාගන්න. 12ක්ම තියෙයි. ඔව්. ලකුණු 12න් කීයක් තියෙනවද කියලා මම ඔයාලට ගිය සතියේ කියලා දුන්නානේ දාන හැටි 12න් කීයද? 12ම තියෙනවා නම් කොහොමද? 12න් 12යි. 12න් 10යි නම් මෙතන 10 කරගන්න. සර් 12 දාලා රවුන්ඩ් කරා. ආ. දැන් දෙවෙනි ගාන බලමු. දෙවෙනි ගානේ තියෙනවා මෙහෙම. පහත රූපවල දක්වා ඇත්තේ A හා B පුද්ගලයන් දෙදෙනෙකුට ලැබුණු රොටි ප්‍රමාණය පිළිබඳ තොරතුරු වේ. රොටි ප්‍රමාණය. දැන් බලන්න ඔයාලගේ ඒක හරියට ෆොටෝකොපි එක වැදිලක් ගන්න. මම රොටි ප්‍රමාණයන් දැක්කන ඒ ටික අඳුරු කරලා පෙන්නන්න නිවැරදි. අඳුරුනම් කළා නෑ සර්. ඒකනේ. එදා වැඩි. එදාම උතර ගැටලුව. නිකන් සර් ඔය මේ තුනකට බෙදලා නැන්දි. මම ඒක අඳුරු කරලා පෙන්නන්න. සර් එතකොට අපිත් ඒ විදිහට උත්තරේ ගන්න. ඔව් දැන් ගන්න ඕනේ. ආ. මේකයි මගේ නම් සර් අඳුරු කරපු දෙක පේනවා. මේක B
අඳුර කරගන්නකො. පළවෙනි ප්‍රශ්නේ අඳුරු කරලා තියෙනවා. ඉක්මනට හදන්න මම විනාඩි ඔකට දෙන්නම් 3ක්. විනාඩි 3ක් දෙන්නම්. හා සර්. ඒකේ මේ භාග ගන්නට විතරයි හොඳේ. ඉතිරි ටික ඔයාලට පේනවනේ රූප සටහන. ඔව් සර්. හරි සර්. අනිත් අය හරි සර්. දෙකම මිශ්‍ර සංඛ්‍යා නේද? ඔව් සර්. දෙකම මිශ්‍ර සංඛ්‍යා. එතකොට පළවෙනි එක අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නේට අහනවා A ට හා B ට ලැබුණු රොටි ප්‍රමාණ වෙන වෙනම ලියන්න. A වලින් පෙන්වන්නේ කීයද එතකොට? 1යි 2යි රොටි දෙකකුයි. තව රොටි 3න් එකකුයි කාලා. එතකොට 2යි 3න් එකක් A කාලා කියනවා. B කාලා තියෙන රොටි ප්‍රමාණය සම්පූර්ණ එකක් කාලා. ඒ වගේම තව රොටියකින් කොටසක් කාලා. ඒ කොටස වෙන්නේ රොටිය සමාන කොටස් 5කට බෙදලා 1ක්. 5න් 1. 5න් 1. 2යි 3න් 1 සහ 1යි 5න් 1. ආවද උත්තරය ඔය විදිහට? ඔව් සර්. දෙවැනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ B ට වඩා A ට ලැබුණු රොටි ප්‍රමාණය කොච්චරද කියලා. මෙයාට වඩා කොච්චර මෙයාට ලැබිලාද? ඒක හොයන්න A වලට ලැබිච්ච රොටි ප්‍රමාණයෙන් B වලට ලැබිච්ච රොටි ප්‍රමාණය මොකක් කරන්න ඕනේ? අඩු කරගන්න. අඩු කරන්න ඕනේ. 2යි 3න් 1න් 1යි 5න් 1ක් අඩු කරමු. දැන් පූර්ණ සංඛ්‍යා දෙක ඉස්සෙල්ලාම අඩු කරමු. 2කින් අඩු කරනවා 1ක්. නැත්නම් විෂම භාග බවට පත් කරලා හදන්නත් පුළුවන්. එකතු කිරීම 3න් 1 අඩු කිරීම 5න් 1. දැන් 2කින් එකක් අඩු වුණාම 1යි එකතු කිරීම. මේ දෙන්නගේ හරයන් සමාන නැහැ. එහෙනම් තුල්ලේ භාග හදාගන්න පුළුවන්. මට කියන්න දෙන්නගේම හරය 15 බවට පත් කරගන්න පුළුවන් නේද? ඔව් සර්. ඔව්. එහෙනම් 3න් 1 කියන භාගයේ හරය සහ ලවය දෙකම 5න් ගුණ කරගන්න පුළුවන්. 5න් 1 කියන භාගයේ හරය සහ ලවය කියන දෙකම 3න් ගුණ කරගන්න පුළුවන්. එතකොට 1 එකතු කිරීම 5 වරක් 3 15යි 5 වරක් 1 5යි අඩු කිරීම 3 වරක් 5 15යි 3 වරක් 1 3යි. එහෙනම් උත්තරය දැන් අපිට ගන්න පුළුවන් පහසුවෙන් 1 එකතු කිරීම 15න් 5න් 15න් 3 අඩු වුණාම 15න් 2යි. එහෙනම් පිළිතුර 1යි 5න් 15න් 2යි කියලා ලබා ගන්න පුළුවන්. 1යි 15න් 2. ඒක ලකුණු 4යි. ලකුණු 4යි. B කොටස ඊට පළවෙනි එක. රූප සටහනක් දීලා තියෙනවා මෙන්න මෙහෙම. මෙයාගේ දිග A පළල B. පහත රූපයේ වර්ගඵලය A කැපිටල් A සඳහා කැපිටල් A වලින් පෙන්වන්නේ වර්ගඵලය සඳහා සූත්‍රයක් ගොඩනගන්න කියනවා. මේ තියෙන ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද පුතේ අපි? පළලයි දිගයි අතර ගුණිතය. දිග ගුණ කිරීම පළල. දිග ගුණ කිරීම පළල. මේකයි වර්ගඵලය කැපිටල් A. දිග සිම්පල් A, පළල සිම්පල් B. එහෙනම් A සමානයි AB කියලා අපිට ලියන්න පුළුවන්. ඔන්න සූත්‍රයක්. රාශීන් දෙකක් හෝ දෙකකට වඩා වැඩි කරනවා. සමානයි A ගුණ කිරීම B. ඔව් A ගුණ කිරීම B. මේක කියනවා දෙවෙනි එකේ සිම්පල් A සමානයි සෙන්ටිමීටර් 6ද, සිම්පල් B සමානයි සෙන්ටිමීටර් 3ද. නම් එහි වර්ගඵලය සොයන්න කියලා. එහෙනම් මේ කැපිටල් A හොයන්න තියෙන්නේ. AB ආදේශ කරන්න නේද පුතේ තියෙන්නේ? 6 ගුණ කරන්න ඕනේ 3. 6 වරක් 3 කීයද එන්නේ උත්තරේ? 18යි. වර්ග සෙන්ටිමීටර් කීයද එහෙමනම්? වර්ග සෙන්ටිමීටර 18යි. 18යි. ඒකටයි ලකුණු 2යි නේද? ලකුණු දාගන්න ඒවායේ. ඊපස් C කොටස බලන්න. C කොටස බලන්න. C කොටසේ තියෙනවා මෙන්න මෙහෙම. ඝනකාභ හැඩති මාළු ටැංකියක පතුල සෑදීම සඳහා යොදාගත් වීදුරු තහඩුවේ දිග හා පළල පිළිවෙලින් 1 හා සෙන්ටිමීටර් 40ක් වේ. මාළු ටැංකියක පතුල සෑදීම සඳහා යොදාගත් වීදුරු තහඩුවේ දිග හා පළල.
මම මාළු ටැංකිය ඝනකාපක ආකාරනේ. ඔන්න මාළු ටැංකිය මම අඳිනවා. මේක දිග මීටර් 1යි පළල මීටර් මේ සෙන්ටිමීටර් 40යි. අපිට කියනවා පළවෙනි ප්‍රශ්නේ මෙහෙම. සෙන්ටිමීටර් 30ක් උසට වීදුරු තහඩු සවිකර මාළු ටැංකිය සකස් කළේ නම් එහි පරිමාව ඝන සෙන්ටිමීටර් වලින් ලියන්න කියලා. සෙන්ටිමීටර් 30ක් උසට. උස සෙන්ටිමීටර් 30ක් වෙන විදිහට. වීදුරු තහඩු සවිකරා නම් මෙයාගේ පරිමාව තමයි අපෙන් අහන්නේ මේ ටැංකියේ පරිමාව. එතකොට මෙයාගේ දිග දීලා තියෙන්නේ මීටර වලින්, පළල සහ උස දීලා තියෙන්නේ සෙන්ටිමීටර වලින්. මෙහෙම තියාගෙන පරිමාව හොයන්න පුළුවන්ද? බෑ. ඒකට පරිමාව ලබා ගන්න මොකද්ද කරන්න ඕනේ? ඒකට සමාන සමාන කරගන්න ඕනේ. මෙතන මීටර එකක් කියන්නේ මීටර එකක් කියන්නේ සෙන්ටිමීටර කීයක්ද? 100ක්. 100ක්. දැන් ඔව් ඝනකාභයක පරිමාව හොයන්න මොකද්ද කරන්න ඕනේ අපි? දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. දිග කීයද සෙන්ටිමීටර 100යි. පළල කීයද සෙන්ටිමීටර 100යි. 40යි. උස කීයද සෙන්ටිමීටර 30යි. 30යි. ගුණ කරමු දැන්. සංඛ්‍යා ටික මම ගුණ කරනවා. 3 වරක් 4 12යි 12 වරක් 1 12යි. අකට දැන් දාමු බිංදු ටික. 1යි 2යි 3යි 4යි. බිංදු කීයක් එන්නවද අපිට? 4. ඝන සෙන්ටිමීටර 120,000යි. 120,000යි. 120,000. ඔව්. ලකුණු දෙකයි ඒකට. ලකුණු 12ම ඔයාලට ඒකේ ලකුණු 12න් කීයක් තියෙනවද කියලා බලන්න. සර් ඔව්. එතකොට සර් අන්තිමේදී අඩුම ලකුණු තියෙන ප්‍රශ්න දෙක අතෑරලා වැඩිම ප්‍රශ්න තියෙන ලකුණු තියෙන ප්‍රශ්න දෙක මේ ප්‍රශ්න පහට නේද එකතු කරලා ගන්න. ඔව්. එතකොට ඔයාලා මෙහෙම උත්තර ලියන්නකෝ. තමන් පේපර් එක ගත්ත ගමන් ලියාගෙන යන්න එපා. ඉස්සෙල්ල පේපර් එක කියවලා බලන්න. තේරුණාද? ඒ කියවලා බලනකොට ඔයාලට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තේරෙනවනේ මට මෙන්න මේ ගණන් ටික තමයි ලේසිම ගණන් ටික කියලා. ඔය මයික් එක ඔෆ් කරගන්න. මයික් ඔෆ් කරගන්න මම කියන එක අහගන්න. හරි. දැන් ලේසිම ගණන් ඔයාලට කියවනකොට තේරෙනවනේ අර පිළිවෙලින් ලියාගෙන යන්නේ නැතුව පළවෙනිටම ලියන්න ලේසිම ගණන් පහ. ලේසිම ගණන් පහට උත්තර ලියන්න ඉස්සෙල්ලම. ඊට පස්සේ අන්තිමට අමාරු ගණන් දෙකට උත්තර ලියන්න. එතකොට අමාරුම ගණන් දෙකට ලකුණු අඩු වෙන්නේ. තේරුණාද? එතකොට අපිට ඒ ටීචර්ට ඒ ප්‍රශ්න දෙක කපලා අයින් කරන්න පුළුවන්. නැත්තම් කවුරු මේ ටීචර් කෙනෙක් මෙහෙම කරන්න පුළුවන්. පළවෙනියටම ලියලා තියෙන ප්‍රශ්න පහට ඒ ලකුණු පහ එකතු කරලා අන්තිමට ලියලා තියෙන ලකුණු දෙක අයින් කරලා දාන්න පුළුවන්. අඩුම ලකුණු දෙක නොවෙන්න පුළුවන් එතකොට. පළවෙනි ප්‍රශ්න පහේ ලකුණු අඩු ඒවා දෙකක් තියෙන්න පුළුවන්. අර අන්තිමට තියෙන දෙකේම 12 ඒවා දෙකක් තිබුණා නම් ඔයාට පාඩු වෙනවා. ඒ නිසා ලේසිම ප්‍රශ්න ටිකට ඉස්සෙල්ලා උත්තර ලියන්න. ඊට පස්සේ අමාරු ඒවාට උත්තර ලියන්න. තේරුණා නේද මම කියා දීපු ක්‍රමය? තුන්වෙනි ප්‍රශ්නේ. පළවෙනි පහට මේ ලේසි නම් ඒ විදියට ගන්නවා. නැත්තම් මේ Tamanට ලේසි ප්‍රශ්න ටික ඉස්සලාම තෝරගෙන කරනවා. ඔව් ඒක තමයි කරන්න ඕනේ. එහෙම තමයි ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ පේපර් එකට උත්තර ලියන්න ඕනේ. මේක තියෙනවා මෙන්න මෙහෙම තුන්වෙනි ප්‍රශ්නේ. ඒ කොටස. ත්‍රිකෝණයක පාද තුනෙහි දිග සෙන්ටිමීටර් x මම ත්‍රිකෝණය අඳින්නම්කෝ. සෙන්ටිමීටර් x ධන 2 සෙන්ටිමීටර් x ධන 3 වේ. පළවෙනි ප්‍රශ්නය. එහි පරිමිතිය p නම් p සඳහා සූත්‍රයක් ගොඩනගන්න. පරිමිතිය p වෙනවා නම් p සඳහා සූත්‍රයක් ගොඩනගන්න කියනවා. නම් පරිමිතිය කියන්නේ වටේ දිගෙහි එකතුව. x එකතු කිරීම, x එකතු කිරීම 2 එකතු කිරීම, x එකතු කිරීම 3. මේ තියෙන වීර්ය ප්‍රකාශන සුළු කිරීම නේද පාඩම? මතක් වෙන්න ඕනේ. දැන් මෙතන ඔයාලට පේන්න තියෙනවා සජාතීය පද. මොනවද සජාතීය පද? මෙතන x එකතු කිරීම x එකතු කිරීම x. x ඒවා තුනක් එකතු වුණාම කීයයි x ද? 3යි x. එකතු කිරීම. සංඛ්‍යාත්මක අගයන් දෙක 2යි 3යි එකතු වුණාම 5යි. ඔන්න ලැබිලා තියෙනවා පරිමිතිය සඳහා ප්‍රකාශනය. සූත්‍රය. දෙවැනි එක. p සමානයි 17 නම් සමීකරණයක් ගොඩනගා එය විසඳීමෙන් පාද තුනෙහි දිග වෙන වෙනම සොයන්න. සමීකරණයක් ගොඩනගන්න කියන පරිමිතිය දීලා තියෙනවා 17යි කියලා. එහෙනම් 3ix
එකතු කිරීම 5 මේකනේ සූත්‍රය මේ ප්‍රකාශනය මේ ප්‍රකාශනය 17ට සමානයි කියලා කියන්නේ. ඔන්නේ සරල සමීකරණය විසඳන්න කියලා කියනවා. අපි ඉගෙනගෙන තියෙනවා සරල සමීකරණ විසඳනකොට එක් ගණිත කර්මයට ප්‍රතිලෝම ගණිත කර්ම තියෙනවා. එකතු කිරීමට ප්‍රතිලෝම ගණිත කර්මය වන්නේ කුමක්ද? විරුද්ධ ගණිත කර්ම. අඩු කිරීම. ඔව් අඩු කිරීමට ප්‍රතිලෝම ගණිත කර්මය කුමක්ද? එකතු කිරීම. ගුණ කිරීමට ප්‍රතිලෝම ගණිත කර්මය කුමක්ද? බෙදීම. බෙදීමට ප්‍රතිලෝම ගණිත කර්මය කුමක්ද? ගුණ කිරීම. හරි. එහෙනම් මේ ප්‍රකාශනයේ තියෙන එක් ගණිත කර්මයට ප්‍රතිවිරුද්ධ ගණිත කර්මය තමයි අපි භාවිතා කරන්න ඕනේ. එහෙනම් මුලින්ම මෙතන ඉවත් කරන්න වෙන්නේ එකතු කිරීම සහ අඩු කිරීම වලින් සම්බන්ධ වෙලා තියෙන සංඛ්‍යා. ඔව්. එතකොට මෙතන 3x එකතු කිරීම 5 තියෙන්නේ. එහෙනම් එකතු කිරීම 5ට ප්‍රතිවිරුද්ධ ගණිත කර්මය වෙන්නේ අඩු කිරීම. අඩු කරනවා 5. 17 අඩු කරනවා 5. මේ 5න් 5ක් අඩු වුණාම බිඳුවයි. x වල 3 ගුණේ සමාන වෙනවා 17න් 5ක් අඩු වුණාම 12යි. දැන් මෙතන x 5න් ගුණ මේ 3න් ගුණ කරලා තියෙන්නේ. එහෙනම් x වල 3 ගුණේ මේ තියෙන්නේ. ගුණ කරලා තියෙන එක්කෙනෙක්ගේ ඒ සංඛ්‍යාව ඉවත් කරන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? බෙදන්න වෙනවා. එහෙනම් මේ 3x 3න් බෙදුවහම x එළියට එනවා. 12ට 3 ඒවා කීයක් තියනවද? 4ක් තියෙනවා. එහෙනම් x වලගේ කීයද පුතේ? 4යි. දැන් ඔන්න විසඳුවා. විසඳලා අපිට කියනවා මොකක්ද කියන්නේ? පාද තුනෙහි දිග වෙන වෙනම සොයන්න කියලා. පාද තුනේ දිග වෙන වෙනම හොයන්න කියලා කියන්නේ. දැන් අපි හොයමු පාද තුනේ දිග. x කියන්නේ 4යි සෙන්ටිමීටර. ඊළඟට x දාන 2 කියන්නේ කීයද කියලා බලමු. x වලට 4. 4ට 2ක් එකතු වුණාම 6යි සෙන්ටිමීටර. ඊළඟ එක x දාන 3. x කියන්නේ 4යි සෙන්ටිමීටර. 4ට 2ක් එකතු වුණාම 4ට 3ක් එකතු වුණාම 7යි සෙන්ටිමීටර. ඔන්න ඒ විදිහට. දැන් මේකේ ලකුණු වෙන ප්‍රමාණය මම අන්තිමට කියන්නේ. ඊට පස්සේ b ඒකේ ලකුණු දීලා නැහැ. පළවෙනි එක. ඈ කියලා දිනනවා. කුමන වර්ගයේ කෝණද කියලා අහනවා. පළවෙනි එක අයන්න. මොකද්ද කෝණය? ඍජු කෝණ. ඍජු කෝණ. ඍජු කෝණය. පරාවර්ත කෝණය. පරාවර්ත කෝණය. සුදු කෝණ කෝණ ඒ සරල කෝණය. සරල කෝණය. සරල කෝණය. ඒකේ දෙවෙනි කොටස ඉහත දී ඇති කෝණවල එක් එක් කෝණයක විශාලත්වය මෙන් දෙගුණයක තවත් කෝණයක විශාලත්වයට සමාන වේ. එම කෝණ දෙක කුමක්දයි ලියන්න. එක කෝණයක විශාලත්වයගේ දෙගුණයක්ලු අනිත් කෝණය. ඒ කෝණ දෙක මොනවද කියලා අහන්නේ. මොනවද කෝණ දෙක? ඍජු කෝණය හා පරාවර්ත කෝණ. වැරදි. ඍජු කෝණය හා සරල කෝණය. ඍජු කෝණය වගේ දෙගුණයක් තමයි සරල කෝණය. සරල කෝණ දෙගුණය. සුදු කෝණ ඔව්. දැන් අපි ලකුණු දාගමු. දාගන්න මේ විදිහට. මේ වීජ්‍ය ප්‍රකාශනයේ ගොඩනැගීමට ලකුණු 3යි. මේ සරල සමීකරණයේ විසඳනවට ලකුණු 4යි. නෑ, ඒකට ලකුණු දෙකක් දාගන්නකො. සරල සමීකරණයේ විසඳනවට ලකුණු 2යි. මේකේ සෙන්ටිමීටර 6 ගන්නවට 1 ලකුණයි 7 ගන්නවට 1 ලකුණයි. x වල අගය අරන් තියෙනවා. එතකොට මේ ගානටම ලකුණු 4යි දෙවෙනි ගානට. ඊට පස්සේ මෙතන මේ කෝණ වර්ග 3 හඳුනාගෙන ලියලා දෙනවා ලකුණු 3යි. ඒක ඔක්කොම ලකුණු 10යි ඉතින්. ඍජු කෝණය හා සරල කෝණය කියලා අන්තිම එකේ තියෙනවා නම් ලකුණු 2යි. එතකොට ලකුණු 12ක් ඔයාලට ලැබිලා ඇති. බලන්න ලකුණු ගාන හරියට දාගන්න. හරි සර්. නිවැරදිව දාගන්න ලකුණු ටික. සර් පළවෙනි එකට ලකුණු 3යි නේද? ඔව් 3යි පළවෙනි එක 3යි. සර් ඔව් කියන්නේ. එතකොට සර් පේපර් එක අමාරු එකක් තිබ්බොත් ඒව කරන්නේ නැතුව මේ ලේසි 5 විතරක් කරනවා. ඔව්. එහෙම හරිද? ඔව්. හා. හතරවෙනි ගාන බලමු. ඒක සර් එක ළඟ ප්‍රශ්න 5ම නොඋනාට කමක් නැද්ද? දැන් එක එහෙම ගැටලුවන්නේ මාරු කර කර ඔයා අන්තිමට ඔයා පළවෙනියටම 7 වෙනි ගානට උත්තර ලියන්න පුළුවන්. ඒක ගැටලුවන්නේ.
තේරුණාද? ඔව් ඔයාට සර්. පළවෙනියටම 7 වෙනි ගානට උත්තර ලියන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි ගානට උත්තර ලියන්න පුළුවන්. ඊට පස්සේ 6 වෙනි ගානට උත්තර ලියන්න පුළුවන්. ඊට පස්සේ දැන් 4 වෙනි අන්තිමටම පළවෙනි ගාන ලිව්වට ගැටලුවක් නැහැ. ප්‍රශ්න ටික මාරු වුණාට ගැටලුවක් නැහැ. එක දැන් 7 වෙනි ප්‍රශ්නේ ගත්තාම පළවෙනියටම 7 වෙනි ප්‍රශ්නෙට උත්තර ලියනවා නම් ඒක කොටස් සියල්ලටම උත්තර ලියලා තමයි ඊළඟ එක පටන් ගන්න. සර් මොකද්ද? සෙනුරු ඔයා කියපු එක ඇහුන්නේ නැහැ. මේ පැහැදිලි නෑ. කියන්න ආයිත් පාරක්. කියලා ඈ? පෙළ පේපර් වල තියෙනව නේද සර් පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් කරන්න කියලා? ඔව්. ඒව මෙහෙමයි එන්නේ. පළමු ප්‍රශ්නය ඇතුළුව ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්නේ. පළමු ප්‍රශ්නය ඇතුළුව කියපු ගමන් පළවෙනි ප්‍රශ්නයට අනිවාර්යෙන් උත්තර ලියන්න ඕනි. තවත් ප්‍රශ්න 4කට උත්තර ලියන්න ඕනි. ඒකත් එක්ක තව ප්‍රශ්න 4කට. එතකොට ඔක්කොම ප්‍රශ්න 5ක් හරි. 4 වෙනි ගාන. අනේ බූරු. ඊයන ඊයන. මේ බලන්න. A B C D E F G මේක O. ඒ ප්‍රශ්නය. ඒක පළවෙනි එක. ඉහත රූපයේ ඇති ඍජුකෝණික ත්‍රිකෝණ තුනක් නම් කරන්න කියනවා. ඍජුකෝණික ත්‍රිකෝණ තුනක් නම් කරන්න කියලා කියන්නේ. තුනක් නම් කරමු බලන්න. A B C A B C මේ ඍජුකෝණාශ්‍රයේ මේ මුළු වලට සම්බන්ධ වෙන ත්‍රිකෝණ ටික ලියමු අපි. A B C ත්‍රිකෝණය. තව B C D ත්‍රිකෝණය. D ශීර්ෂයෙන් C D A ත්‍රිකෝණය. D A B ත්‍රිකෝණය. තව මේක වෙනස් ඒවාක් තියෙනවා. ඒවත් කියලා තියනවාද? මේ A E O ත්‍රිකෝණය. A E O ත්‍රිකෝණය. B F O ත්‍රිකෝණය. ඊළඟට මේ D E O ත්‍රිකෝණය. D E O ත්‍රිකෝණය. මේ C F O ත්‍රිකෝණය. C F ඍජුකෝණික ත්‍රිකෝණය. කියන්නේ සර් මට දෙකමාරට පන්තියක් සර්. සර් රෙකෝඩින් එක දානවා සර් අන්තිම ටිකේ. දාන්නකො. සර්. ඊළඟ එක බලන්න EDCF EDCF ත්‍රිකෝණාශ්‍රයට ත්‍රිකෝණයක් එක්කිරීමෙන් සෑදෙන පංචාශ්‍රය නම් කරන්න කියලා කියනවා. මෙතන EDCF මේ ත්‍රිකෝණාශ්‍රය ත්‍රිකෝණයක් එකතු වෙලා තියෙනවා. ඒක පේන්න ඕනේ. එතකොට පංචාශ්‍රයක් බවට පත් වෙලා තිබුණා. කවුද ඒ ත්‍රිකෝණය? ඒ ත්‍රිකෝණය තමයි EGF අන්න ත්‍රිකෝණය. හරි EGF ත්‍රිකෝණය. අහන්නේ ත්‍රිකෝණයේ නම නෙවෙයි පංචාශ්‍රයේ නම එතකොට. එතන මම ලියනවා EDCF G කියලා. පංචාශ්‍රය. ඒක ඇඳලා පෙන්නුවා. කවන්නේ. ඊට පස්සේ B කොටස. B කොටසේ. එතන තුනක් කියලා තියෙනවා. පංචාශ්‍රය ලකුණු කරන්න කියලා නේ තියෙන්නේ. ලකුණු කරන්න කියලා තියෙන්නේ. නම් කරන්න කියලා තියෙන්නේ. සර් පංචාශ්‍රය කරන්න කියලා තියෙන්නේ. පංචාශ්‍රේ නම් කරන්න කියලා තියෙන්නේ. නෑනේ සර්. නම් කරන්න කියලා තියෙන්නේ. සර් අපේ වැදිලා නෑ.
ඔව් සර් පින් කරනකොට වැදිලා නේ. නම් කරන්න කියලා තියෙන්නේ පුතේ ඒක. හරි. ඒක බලන්න ඊළඟට B කොටසේ දිග සෙන්ටිමීටර් 5ක් වූ AB සරල රේඛා khණ්ඩයක් නිර්මාණය කර. මම මේකේ සරල රේඛා khණ්ඩයක් නිර්මාණය කරනවා. AB මෙයා A සෙන්ටිමීටර් 5ක් කවකටුවට ගන්නවා. කවකටුවට සෙන්ටිමීටර් 5ක් ගන්නවා. බලන්න. කවකටුවට සෙන්ටිමීටර් 5ක් ගන්නවා. අරගෙන A වල තියලා ඡාපයක් ලකුණු කරගන්න ඕනේ. ඔන්න B. ඔන්න B. එන්න B. හරි සෙන්ටිමීටර් 5යි. ඊට පස්සේ කියනවා A මත සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. දැන් A දිග වෙනස් කරන්නේ නෑ මම. දිග වෙනස් කරන්නේ නැතුව මේ A වල සහ B වල කියලා ඡාප ලකුණු කරනවා ඉහළින්. එතකොට මට සමපාද ත්‍රිකෝණයක් ලැබෙනවා. ওই ඡාප දෙකම ඡේදනය වෙන ලක්ෂය තමයි ඉතිරි ලක්ෂය වෙන්නේ. අනෙක් ලක්ෂය වෙන්නේ. දැන් අපි මේක යා කරමු. A වලින් නම් මේ ඡාප ඡේදනය වෙච්ච ලක්ෂය යා කරලා බලමු. මේ B වලින් දරුත් යා කරලා බලමු. ඔන්න සමපාද ත්‍රිකෝණය නිර්මාණය කළා සෙන්ටිමීටර් 5යි. සෙන්ටිමීටර් 5යි. කියන්නේ මාව කටුනා සර් මේ 4 වෙනි එකේ දෙවෙනි ගානේ උත්තරේට එන්නේ EDCFG පංචාස්ත්‍රය නේද? මෙතේ මම ලියලා තියෙන්නේ. හරි. හා ඊළඟට කියනවා ඒකේ ප්‍රශ්නයක් රවුම් කරලා වෙනම හැදුවා. කවන්නේ පුතේ. ඊළඟට කියනවා අපිට පාදයක දිග සෙන්ටිමීටර් 4ක් වූ සවිදි ෂඩාස්ත්‍රය නිර්මාණය කරන්න. සවිදි ෂඩාස්ත්‍රයක් නිර්මාණය කරන්න කියනවා පාදයක දිග සෙන්ටිමීටර් 4ක් පිට. එහෙනම් මොකද්ද අපි කරන්න ඕනි? කියන්න බලන්න. ඉස්සෙල්ලාම ආරය 4 වෙච්ච රවුමක් නිර්මාණය කරගන්නවා. වැරදි. රවුමක්ද ඒකට කියන්නේ වෘත්තයක් කියලාද කියන්නේ? වෘත්තයක් නිර්මාණය කරගන්නවා. පොඩ්ඩක් ඉන්න ඊට පස්සේ වෘත්තේ පොඩ්ඩක් ඉන්න. මම කරන්නම්. ඔයා කියන්න. ඔන්න වෘත්තයක් නේ. වෙනස් වුණා. වෘත්තයක් නිර්මාණය කළා. ඊට පස්සේ ඒ අරය වෙනස් කරා. වෙනස් කරන්න නැතුව ඒ ඡාප ඇඳ ගන්නවා. ඔව් ඒ කියන්නේ මේ වෘත්තේ බෙදාගෙන යනවා සමාන කොටස් වලට නේද? ඔව් සර්. ඔව්. වෘත්තේ සමාන කොටස් වලට බෙදාගෙන යනවා. ඔන්න ඒ විදිහට. ඊට පස්සේ ඡාපේ කිනක යා කර ගන්නවා. ඔව්. දැන් ඡාප කීයක් ලැබිලාද? 6ක් ඡාප ලැබිලා. 6යි. දැන් ඔය ලක්ෂ 6 ඡාප 6ක් එන්නේ. යා කරගන්නවා. ඔව්. ඡාප මගින් කැපිලා ගිහිලා තියෙන තැන් ලක්ෂ දෙක යා කරගන්න. ඊට පස්සේ එතකොට ෂඩාස්ත්‍රය දිග සෙන්ටිමීටර් 4යි කියලා වෙනවා. ඔව්. සවිදි ෂඩාස්ත්‍රයක් ලැබෙනවා එතකොට අපිට. එතකොට කෝණ රවුම් කළයි මේ දිග සෙන්ටිමීටර් 4ක් කියලා දාලා නැතුව අර මැදින් ඉදි ගන්නනේ. එහෙම දාලා පෙන්නනවා. ඔව් හරි. සෙන්ටිමීටර් 4යි. ඒකේ ලකුණු 12න් කීයක් තියෙනවද කියලා බලන්න. පස්වෙනි ගාන. බලන්න පස්වෙනි ගානේ මොකද්ද කියන්නේ කියලා. පස්වෙනි ගානේ පළවෙනි කොටසේ මෙහෙම කියනවා. ත්‍රිකෝණාශ්‍රාකාර නාට්‍ය ශාලාවක දිග මීටර් 100ක්ද පළල මීටර් 40ක්ද වේ. එහි පරිමාණ රූපය ඇඳීම සඳහා සුදුසු පරිමාණය අනුපාතයක් ලෙස දක්වන්න කියනවා. එතකොට ඔයාලා මේක දිග බලන්න. දිග වඩාත්ම ගැළපෙන එක තමයි අපි තෝරගන්න ඕනේ. පළවෙනි දිග මීටර් 100ක්. පළල වෙන්නේ කීයද ඒක දීලා තියෙනවා. මීටර් 40යි. එහි පරිමාණ රූපය අඳීමට සුදුසු පරිමාණයක් තෝරගන්න කියලා කියන්නේ ඉස්සෙල්ලම. එතකොට මේකේ 40යි 100යි. එහෙනම් සෙන්ටිමීටර් එකකින් මීටර් කීයක්ද ඔයාලා නිරූපණය කරන්න ඕනේ? 10යි.
ඒක තමයි අපි ගන්න පරිමාණය. අපිට පරිමාණය නෙවෙයි අහන්නේ අපෙන් අනුපාතයක් විදිහට පරිමාණය. ඒක පරිමාණය අනුපාතයක් විදිහට දක්වනකොට මේ දෙන්නගේ ඒකක සමාන විය යුතුයි. එහෙනම් මේ මීටර් 10 සෙන්ටිමීටර් 100ෙන් ගුණාම සෙන්ටිමීටර් 1000යි කියලා ලැබෙනවා. එහෙනම් පරිමාණය අනුපාතයක් විදිහට දැක්වුවොත් දෙන්නගේ ඒකක සමාන නිසා 1/1000 කියලා මට ලකුණු කරලා පෙන්නන්න පුළුවන්. 1/1000 පරිමාණය. දෙවැනි එක මේකේ රූප සටහනක් දීලා තියෙනවා මෙන්න මෙහෙම. මේ ආකාරයට රූප සටහනක් දීලා තියෙනවා. මේගොල්ලෝ ඍජු කෝණ. පාද සමාන වෙනවා. 6යි සෙන්ටිමීටර. එතන 4යි සෙන්ටිමීටර. පරිමාණය දීලා තියෙනවා 1/200 කියලා. ඔන්න බලන්න. ඉහත රූපයේ දැක්වෙන්නේ ජනිත්‍රයේ නිවසේ පරිමාණ රූපයකි. එහි දිග හා පළල සොයන්න. එහි වර්ගඵලය සොයන්න. එයාගේ දිග මෙතන මුළු දිග කීයද? මෙතන සෙන්ටිමීටර් 6යි පරිමාණයට අදාළව අහන්නේ. සෙන්ටිමීටර් 6යි සෙන්ටිමීටර් 4යි. එකතු වුණාම කීයද ඔක්කොම සෙන්ටිමීටර් 10යි. ඔය පරිමාණ රූපයේ දිග. පරිමාණ රූපයේ දිග. එතකොට මෙයාගේ පරිමාණ රූපයේ සෙන්ටිමීටර් 1කින් සැබෑ රූපයේ සෙන්ටිමීටර් කීයක් නිරූපණය වෙනවද? 200ක් නිරූපණය වෙනවා. 200ක්. එහෙනම් 10 කීයෙන්ද අපි ගුණ කරන්න ඕනේ සැබෑ රූපයේ දිග හොයන්න? සෙන්ටිමීටර් 200. 10 200 සෙන්ටිමීටර් 200. ඔව් 200ෙන් ගුණාම කීයද පුතේ සෙන්ටිමීටර ඔක්කොම 2000යි. සෙන්ටිමීටර් 2000 මීටර බවට පත් කරන්න 100ෙන් බෙදනවා. එතකොට මීටර කීයද එන්නේ? 20යි. මීටර 20යි ගේ දිග. පළල මෙයාගේ කීයද? 4යි. දැන් 4ක් ගුණ කරනවා 200ෙන්. එකකින් 200ක් නෙමෙන්න එහෙනම් 4කින් කොච්චරක් වෙනවද කියලා හොයන්න. 4 200ෙන් ගුණ කරනවා 800යි. සෙන්ටිමීටර 800යි. ඒ කියන්නේ මීටර නම් කීයද? 8යි. දැන් අපෙන් අහනවා මේ නිවසේ වර්ගඵලය කීයද කියලා. ඍජුකෝණාශ්‍රාකාරයි නිවස භූමිය. වර්ගඵලය හොයන්න ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය අපිට ලැබෙනවා දිග ගුණ කිරීම පළල මගින්. වරක් 8 160යි. දිග මීටර 20යි පළල මීටර 8යි. උත්තරේ කීයද වර්ග මීටර? 160යි. වර්ග මීටර් 160. වර්ග මීටර 160යි. ඒකේ B කොටස තියෙන්නේ අනිත් පේපර් එකේ. මම ඒක ගන්නවා. ඒවා ලකුණු දාලා තියෙන්නේ ඒවා ලකුණු හරියට දාගන්න වෙනවා. හරියට දාලා ලකුණු දාගන්න. B කොටසේ පළවෙනි එක. පළතුරු බීමක් සෑදීමේදී ජලය හා පළතුරු විෂ මිශ්‍ර කරන ලද්දේ 3:2 අනුපාතයෙන් 3:2 අනුපාතයෙන් ජලය පළතුරු විෂ 3:2 අනුපාතයෙන් තමයි මිශ්‍ර කරගෙන තියෙන්නේ. පළතුරු බීම ලීටර් 3ක් සෑදීම සඳහා අවශ්‍ය ජලය හා පළතුරු විෂ ප්‍රමාණ වෙන වෙනම සොයන්න. ලීටර් 3ක් හදන්නලු ඕනි. ඒ ලීටර් 3 දැන් මේකේ අනුපාතයට අදාළව ඔක්කොම කොටස් කීයක් හැදෙනවද? 5ක් හැදෙනවා. මෙතනින් 3යි ජලය 3යි පළතුරු විෂ 2යි. ඔක්කොම කොටස් කීයද? 5යි. ඔක්කොම කොටස් කීයද? 5යි. 5යි. අපිට හදාගන්න ඕනේ පරිමාව කීයද හදාගන්න ඕනේ? ලීටර් 3ක්. ලීටර් 3ක් කියන්නේ මිලිලීටර් නම් 3000. ඔව් මිලිලීටර් 3000. එහෙනම් මිශ්‍රණයේ පරිමාව මිශ්‍රණයේ පරිමාව ලීටර් 3යි. ඒ කියන්නේ මිලිලීටර් නම් 3000යි. 3000 පහෙන් බෙදෙනවා. ඔව්. ඊට පස්සේ ජලය කොටස එන ගානෙන් 3ෙන් ගුණ කරනවා. කොටසක පරිමාව ඊළඟට හොයනවා. කොටසක පරිමාව හොයන්න මේ 3000 බෙදන්න ඕනි 5න්. කීයද තමයි කොටසක පරිමාව? 1500යි. 600යි. දැන් ජල පරිමාව හොයන්න පුළුවන්. ජල පරිමාව. හොයන්න 600 3ෙන් ගුණ කරනවා. 600 3 කීයද? 1800යි. මිලිලීටර්. ඊට 600 2ෙන් ගුණ කරනවා. පළතුරු විෂ පරිමාව 600 ගුණ කරන්න ඕනි අනුපාතය ලබනවා දෙකෙන් 1000 පළතුරු විෂ මිලිලීටර් 1200යි. ඊළඟට බලන්න මොකක්ද අපිට කියන්නේ කියලා. 5න් 2 ප්‍රතිශතයක් ලෙස ලියන්න. 1යි 5න් 2
1.5 එකයි පහෙන් දෙක. ප්‍රතිශතයක් බවට පත් කරගන්න පුළුවන් මේක ලේසියෙන්ම. මෙයා අපිට විෂම භාගයක් බවට පත් කරගමු ඉස්සෙල්ලාම 5 5යි 5යි 2යි එකතු වුණාම 7යි. 5න් 7යි නේද? ඔව්. දැන් මෙයා ප්‍රතිශතයක් බවට පත් කරනකොට හරය 100 බවට පත් කරගන්න ඕනේ. හරය 100 බවට පත් කරන්න නම් කීයෙන්ද අපි ගුණ කරන්න ඕනේ? 20ෙන් ගුණ කරනවා. එතකොට 5 වරක් 20 20 5ක් 100යි. 20 7ක් 140යි. 140. උත්තරේ එන්න ඕනේ 100ට 140යි. 40යි කියලා. 100ට 140යි කියලා පිළිතුර ලැබෙන්න ඕනේ. ඊළඟට 6 වෙනි ගාන බලන්න 6 වෙනි ගාන. හයවෙනි ගානේ තියෙනවා දත්ත නිරූපණය සහ අර්ථකථනයට අදාළ ගැටලු. කියන්නේ මම පළවෙනි පහ විතරනේ හැදුවේ අර මුල පහක් පමණක් තියෙනවා. හරි හරි. ඔයාගේ දැන් ලකුණු ප්‍රමාණය ඔයාට හොයාගන්න පුළුවන් නේද? ඔව් සර්. හරි. 100න් කීයද කියලා බලන්න. ඒක පස්සේ කියන්න මම අහනවා දැන් මේ ටික සාකච්ඡා කරලා ඉවරලා ඒක මම ඔයත් එක්ක කතා කරනවා. හරිද? කියන්න. දැන් මේ ප්‍රශ්න දෙක අපි සාකච්ඡා කරනවා. ඔයා මේ ප්‍රශ්න දෙක දැන් කියවලා බලන්න නවෝදයා පුළුවන්ද කියලා. හරිද? මේ ඔයාලට දැන් උත්තර ලිව්වත් මේකේ ඔය ප්‍රශ්න දෙකටත් උත්තර ලියා ගන්න පුළුවන්. සර් විහැකියාව කියන්නේ මොකද්ද? කොයිකද? මේ සර් මේ 7 වෙනි එකේ අන්තිම එක. ආයෙත් අපි කතා කරමු. ඒක මම කතා කරනවා. ඒක සර් තාම අපිට කියා දීලා නැහැ නේද? නෑ. සිදුවීමක හැකියාව. සිදුවීමක විය හැකියාව. ඒක ලිව්වේ නැහැ සර්. සිදුවීමක විය හැකියාව. අර ස්ථිරවම සිදුවන සහ සිදු නොවන සිදුවීම් හෙව්ව නේද අපි? මතකද ඒක? ඔව් සර්. සර් කියන්නේ විය හැකි බව කියන ඒ වගේ ඒකද? ඔව් සිද්ධියක් සිදු වෙන්න තියෙන හැකියාව අපෙන් අහන්නේ. සර් එහෙනම් ලියන්න. කවන්නේ ලියන්න. ඒක ලේසි පුතේ. අපි ඔයාලට මතක නැද්ද ගිය සතියේ අපි කතා කරා සාධාරණ වස්තුවක් කියන්නේ මොකක්ද කියන එක එහෙම? තේරුණා. සාධාරණ වස්තුවක් කියන්නේ මොකක්ද කියලා අපි ගිය සතියේ කියලා දුන්නා නේද මම? ඔව් සර්. මොකක්ද සාධාරණ වස්තුවක් කියන්නේ? කිසියම් පරීක්ෂණයකදී සෑම ප්‍රතිඵලයක්ම ලැබෙන්න තියෙන හැකියාව සමාන නම් ඒ සඳහා භාවිතා කරන වස්තුවට නේද කියන්නේ අපි සාධාරණ වස්තුවක් කියලා. දැන් ගණකයක් ගත්තොත් ගණකයේ 1 සිට 6 දෙකනේ අංක යොදලා තියෙන්නේ. ඒතකොට 1 ඉඳන් 6 දක්වා ලැබෙන්න තියෙන හැකියාව සමානයි. ඒවට තමයි අපි සාධාරණ වස්තු. දැන් කාසියක් උඩ දානකොට ශීර්ෂ ලැබෙන්න තියෙන හැකියාවත් අගය ලැබෙන්න තියෙන හැකියාවත් සමානයි. ඒවට තමයි අපි සාධාරණ වස්තුන් කියලා කියන්නේ. ඒ වගේ මම එතෙන්දි මම ওই ටික පැහැදිලි කරලා දෙන්නම්. 6 වෙනි ප්‍රශ්නේ බලන්න. එක්තරා පාසල් ආපන ශාලාවක දින 5ක් තුල අලෙවි වූ චොකලට් හා වැනිලා අයිස්ක්‍රීම් පළම් විකුණු ආකාරය පහත වගේ දැක්වේ. මේක තියෙනවා සඳුදා චොකලට් අයිස් පළම් පෙරේ සාකච්ඡා කරලා ඉවරද කියලා හොයන්නේ සර්. මොකද්ද දසුනි? සර් අහන්නේ පේපරේ සාකච්ඡා කරලා ඉවරද කියලා. නෑ. මේ 6 වෙනි ප්‍රශ්නේ දැන් සාකච්ඡා කරන්නේ. හරි. ඊට පස්සේ චොකලට් මෙතන තියෙනවා සඳුදා චොකලට් 10ක්. 3 1යි. මට සිග්නල් 3 සහ 1යි ඇහුවේ. සර් ක්ලෝගන්ට හරි දෙන්න. තාම 6 වෙනි එක සාකච්ඡා කරන්න. ඊට පස්සේ වැනිලා එතන අයිස් 50යි සඳුදා. අඟහරුවාදා චොකලට් 40යි වැනිලා 40 සමානයි. බදාදා චොකලට් 70යි වැනිලා 90යි. බ්‍රහස්පතින්දා 30යි 60යි. සිකුරාදා 65යි 50යි. ඉහත තොරතුරු ඇසුරින් බහුතීර ප්‍රස්ථාරයක් ඇඳ දක්වන්න. ඉහත තොරතුරු බහුතීර ප්‍රස්ථාරයක දක්වන්න කියලායි කියන්නේ. එතකොට උතන තියෙනවා ප්‍රවර්ග 5. ප්‍රවර්ග 5ක් තියෙනවා. මොනවද ප්‍රවර්ග 5?
සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා. ඒ ටික අපි ඉස්සෙල්ලාම ලකුණු කරගන්න ඕනේ. අන්න සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා. ini බලන්න 100 දක්වා යන්නේ 10 20 30 40 50 60 70 80 ඇති 90කුත් තියෙනවානේ 80 90 හරි එතන සඳුදා මෙතන අඟහරුවාදා මෙන්න එතන පොඩ්ඩක් වැරදිලා තියෙනවා. මේක ආයෙ මට බෙදා ගන්න වෙනවා. අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා හරි මෙන්න සඳුදා ඊට පස්සේ අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා මෙතන තියෙනවා 10 20 30 40 50 60 70 80 මේ තියෙන්නේ ප්‍රමාණය මේ තියෙන්නේ දිනය හරි බලමු අපි බහුතීර ප්‍රස්ථාරය නිර්මාණය කරන්නේ කොහොමද කියන එක සඳුදා චොකලට් අයිස් සලවිලා තියෙනවා 10ක් වැනිලා අයිස් 15ක් මට දානවා 10යි වැනිලා අයිස් 50යි 50 දැන් මේක යාගම් බලන්න ඊට පස්සේ අඟහරුවාදා චොකලට් අයිස් 40යි වැනිලා අයිස් 40යි දෙකම සමානයි දෙකම සමානයි බදාදා චොකලට් අයිස් 70යි වැනිලා 90යි චොකලට් අයිස් 70යි වැනිලා 90යි වැනිලා 90යි දැන් බ්‍රහස්පතින්ද පුතේ චොකලට් 30යි වැනිලා 60යි චොකලට් 30යි වැනිලා 60යි වැනිලා 60යි ඊළඟ සිකුරාදා චොකලට් 65යි වැනිලා 50යි චොකලට් 65යි වැනිලා 50යි
ඔන්න ඒ විදිහට බහුතීර ප්‍රස්ථාරය ඔයාලට ලැබිලා ඇති. දැන් මේකේ ඔයාලා වෙන් කරලා හඳුන්වලා පෙන්නන්න ඕනේ. චොකලට් අයිස් පළම් මොනවෙන්ද මොන වර්ණයෙන්ද යතුරු තියෙන්න ඕනි අනිවාර්යයෙන්ම මේ බහුතීර ප්‍රස්ථාරයේ. ඔව් සර්. යතුරු තියෙන්න ඕනි. ඒක චොකලට්. නිකන් එක වනිලා. හරි. දැන් අහන තියෙන ප්‍රශ්න වලට අපි උත්තර ලියමු. අහලා තියෙනවා අපිට මෙහෙම දෙවෙනි ප්‍රශ්නය. චොකලට් අයිස් පළම් එකක මිල රුපියල් 20ක් නම් චොකලට් අයිස් පළම් එකක මිල රුපියල් 20ක් නම් සඳුදා දිනයේ විකුණන ලද චොකලට් අයිස් පළම් විකිණීමෙන් ලැබූ මුදල කීයද කියලා අහනවා. සඳුදා 10ක් කලේ වෙලා තිබුණා. එහෙනම් 10 ගුණ කරන්න ඕනේ 20ෙන්. එතකොට කීයද එන්නේ රුපියල්? 200යි. 200යි. තුන්වෙනි ප්‍රශ්නය දින 5 තුල විකුණු මුළු වැනිලා අයිස් පළම් සංඛ්‍යාව කීයද කියලා අහනවා. එතකොට මේ 290. සංඛ්‍යාව හොයන්න මේ 50 40 90 60 50 එකතු කරන්න. කීයද එන්නේ එතකොට? 0යි 290. 10යි 19යි 24යි 29යි 290. හතරවෙනි එක. බ්‍රහස්පතින්දා දිනයේ අලෙවි වූ වැනිලා අයිස් පළම් ප්‍රමාණය චොකලට් අයිස් පළම් ප්‍රමාණයට වඩා කොපමණ අගයක් වැඩිද? බ්‍රහස්පතින්දා දවසේ. ඉහත් වැඩි. බ්‍රහස්පතින්දා දවසේ. චොකලට් මේ වැනිලා අයිස් පළම් කීයක් අලෙවිලාද? 65යි නේද? 65යි. නෑ sorry බ්‍රහස්පතින්දා වැනිලා 60යි. වැනිලා 60යි. 60න් අඩු කරන්න ඕනි 30. උත්තරේ 30ක් ආවද? සර් ඒක දැන් මේ ධන 30 කියලා. හරි. හරි. බලන්න ලකුණු කීයක් ඔයාට ලැබිලා තියෙනවද කියලා ඒ ප්‍රශ්නෙට. මේක ලේසි අමාරුද මේ ගාන? මේ ගාන අමාරුද? නෑ. නවෝද්‍ය ලේසි නේද නවෝද්‍ය? ඔව් සර්. ඒකනේ. එතකොට ඔයගොල්ලෝ හැම වෙලාවෙම එකේ ඉඳන් පහ දක්වා අනිවාර්යෙන් කරන්න ඕනි කියලා නීතියක් නැහැ. ඔයාට පළවෙනියටම අන්තිම ගාන හදලා උනත් පටන් ගන්න පුළුවන්. Tamanට ලේසිම ගාන ඉස්සෙල්ලා හදන්න. මම ඒකයි කිව්වේ විනාඩි 10ක් කරන් පේපර් එක ඉස්සෙල්ලාම කියව ගන්න කියලා. එතකොට මේ බලනකොට ඔයාට කියවනකොට තේරෙනවා මේක ලේසි මට මේක ලේසි කියලා. එතකොට ඔයා අංක දාලා පටන් ගන්න හදන්න. හරියට අංක දාලා කරන්න. ප්‍රශ්න අංකේ. බලන්න 7 වෙනි ගාන. 7 වෙනි ගාන තියෙනවා මෙන්න මෙහෙම. පහත ප්‍රකාශන අතරින් කුලකයක් නිශ්චිතව අර්ථ දැක්වෙන ප්‍රකාශ තෝරන්න. එම ප්‍රකාශන තෝරා ගැනීමට හේතු දක්වන්න කියනවා. 7 වෙනි ගානේ පෙරදිග සංගීතයේ ස්වර ප්‍රධාන දිසා පළවෙනි එක ගමක සිටින පොහොසත් මිනිසුන්. බෑ. කුලකයක් වෙනවද? නෑ. බෑ. පෙරදිග සංගීතයේ ස්වර. ඒක පුළුවන්. හරි. ඊට පස්සේ ප්‍රධාන දිශා. ඒකත් පුළුවන්. ඒකත් පුළුවන්. පන්තියේ සිටින දක්ෂ ළමයි පුළුවන්ද? ඒකත් බෑ. බෑ. එහෙනම් නිශ්චිත නෑස අඤ්ඤත. හේතු මොනවද ඔයාලා ලියලා තියෙන්නේ? හේතුව මොකක්ද? පෙරදිග සංගීතයේ ස්වර ස්ථිර ලෙස පැවතීම නම් නියතයන් ලෙස පැවතීම ප්‍රධාන දිසා ස්ථිර ලෙස පැවතීම නම් නියතයන් වීම. ඔව් මෙතන මේ දෙකටම පොදු කරුණක් කිව්වා නම් හරි. නිශ්චිතව වෙන් කරගත හැකි වීම. ඒකනේ කුලකයක් වෙන්න තියෙන අවශ්‍යතාවය. දැන් නියතයන් වීම කියලා ඒවට මරිද? නියතන්නේ පුතේ. නිශ්චිතව වෙන් කරගත හැකි වීම. සමූහයකින් නිශ්චිතව වෙන් කරගත හැකි නිසා මේවා කුලක වේ. එතකොට ස්ථිර වශයෙන්ම පැවතීම ඒකත් හරි. ඒත් හරි. ඊළඟට දෙවෙනි එක. මෙහෙමයි තියෙන්නේ. 3 6 9 12 මෙයා B. වෙන රූප සටහනකින්ද දක්වලා. B කුලකයේ අවයව සංගල වරහන් තුල ලියන්න කියනවා. සංගල වරහන් තුල ලියන්න කියලා කියන්නේ 3 6 9 12. ලිව්වද මේ විදිහට? ඔව් සර්. හරි. B කොටසේ 3 කියලා ලියන්නේ. ස්ථිරවම සිදුවන සිදුවීම් දෙකක් ලියන්න. ඉරිදාට පසුදින සඳුදා වීම, ඒක හරි. බදාදාට පෙර දින අඟහරුවාදා වීම, හරි. තව සිකුරාදාට පසුදින සෙනසුරාදා වීම, වෙන එකක් කියන්නේ. වෙන එකක්. පසළොස්වක පොහෝ දිනයේදී සම්පූර්ණ සඳ පෑයීම. හරි. තව ගල් කැටයක් ජලයේ ගිලේ. ඒකත් හරි. හොඳයි. තව
ජලයේ පාවේ ඈ පැන්සලක් තුල මිනිරංගුරක් පැවතීම. ඔව් අනිවාර්යෙන් ඒවා අපිට ලියන්න ලේසි ඒවා නේද? ඊට පස්සේ ඊළඟ එක යම් පරීක්ෂණයකදී ලැබිය හැකි ප්‍රතිඵල ලැබීමේ විය හැකියාව සමාන නම් එවැනි පරීක්ෂණයකට යොදා ගන්නා වස්තුවක් නම් කරන්න. විය හැකියාව ධාතු කැටයක්. ධාතු කැටයක්. ධාතු කැටයක්. තව පංච බෙල්ල. බෑ. විය හැකියාව සමාන නැහැ. පංච බෙල්ල බෑ. බෑ. ඒක සාධාරණ වස්තු නෙවෙයි ඒවා. ඔව්. කාසි ඒක පුළුවන්. සවිදි චතුස්තලයේ ඒක පුළුවන්. 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 ඊට පස්සේ ප්ලාස්ටික් සර්වසම ප්ලාස්ටික් බෝල ප්ලාස්ටික් බෝල එකම જાතියවනේ තියෙන්නේ. ඔව් සර්. ඊට පස්සේ එම වස්තුව යොදාගෙන කරන ලබන පරීක්ෂණයේ ප්‍රතිඵල ලියා දක්වන්න. දැන් සියලු ඔයාලා අංකයන් ලැබෙන නිසා ඒවට සමාන ප්‍රතිඵල ලැබේ. ලැබෙන ප්‍රතිඵල ලියන්න කියලායි කියන්නේ. එතකොට සියලු අංකයන් ලැබේ. එකේ සිට 6 දෙක අංක යොදන ධාතු කැටයක් නම් ලැබෙන ප්‍රතිඵල ටික වෙන්නේ 1 2 3 4 5 6 නේද? ඔව්. ඊට පස්සේ A B C D කියලා යොදන ලද සවිදි චතුස්තලයක් ගත්තොත් ලැබෙන ප්‍රතිඵල ටික වෙන්නේ A B C D. ඔය විදිහට නේද? ඔව් සර්. ඔව් ප්‍රතිඵල කියන්නේ මේවට. පරීක්ෂණයේ ප්‍රතිඵල කියන්නේ. දැන් ඒ බලන්නකෝ මේ පාඩම පෙළ ගන්න අච්චුපතේ දෙවෙනි කොටස. සර් එක ළඟ 12ක් තියෙයි. 12 නේම. ඔක්කොටම 12 ගන්න තියෙනවද? 6 වෙනි එකට 8ක් තියෙයි අනිත් ඒවාට ඔක්කොම 12. හා 100යි. සර් ඔව්. දැන් මොකද පන්ති ඉවරද? නෑ මේ ඔයා පෙළ ගන්න 29 වෙනි පාඩමට අන්තිම අභ්‍යාස මේ අන්තිම පාඩමට ඒකේ චූටි පාඩමක් නෙමෙයි. පෙළ ගන්න. සර් ඒක අද ඉවර කර හැකිද? මම දැන් ඔයාලට පැවරුමක් දෙන්න හදන්නේ. ඒකේ මම සාධාරණ වස්තුවක් කියන්නේ මොකක්ද කියලා එක කියා දුන්නා. අහඹු සිදුවීමක් කියන්නේ මොකක්ද? ගත්තද අච්චුපත? ඔව් සර්. හරි. දැන් ඔයාලා 29 වෙනි පිටු මේ පාඩම 152 පිටුවට පෙරලා ගන්න. පෙරලා ගත්තද? ඒක බලන්න මේක තියෙනවා මෙන්න මෙහෙම. පහත දැක්වෙන එක් සිදුවීම සඳහා මම මේ ටික මේ පාඩම විස්තර කරන්න යන්නේ. ඔයාලට මේකෙන් පුංචි පොතක් හදන්න දෙනවා. මේ පොතේ ෆොටෝ ටික ගහලා මට එවන්න ඕනි. පහත දැක්වෙන එක් සිදුවීම සලකා බලමු. මේක තියෙනවා මෙන්න මෙහෙම. ගලක් ඔසවා අතහැරියට විට බිම වැටීම. ඉර බස්නාහිරින් උදා වීම. කාසියක් උඩ දැමීමේදී හිස පැත්ත උඩට දැබීම. ගණිත පෙළ පොතක ඊළඟට පෙරළන පිටු අංකය පූර්ණ සංඛ්‍යාවක් වීම. ඊළඟ පන්දුවේදී ක්‍රිකට් ක්‍රීඩකයා දැවී යාම. අමාවක දින පූර්ණ චන්ද්‍රයා දර්ශනය වීම. හෙට දින ඉර උදා වීම. අද සවස වැස්සක් ඇතිවීම. කළු ගලක් ජලයේ පාවීම. දුම්රිය නියමිත වේලාවට පිටත් වීම. දැන් මේ ඔය තියෙන්නේ සිදුවීම් කිහිපයක්. ඔය සිදුවීම් වෙන්නත් පුළුවන්. ස්ථිරවම සිදු වෙන්නත් පුළුවන්. ස්ථිරව සිදු නොවෙන්නත් පුළුවන්. හැබැයි අපිට මෙතන තියෙන ඒවෙන් තව එකක් ගන්න පුළුවන්. ස්ථිරවම සිදු වේ හෝ නොවේ කියලා අපිට පැහැදිලිව කියන්න බැරි ඒවාක් තියෙනවා. නිශ්චිතව ප්‍රකාශ කරන්න බැරි ඒවා. අන්න ඒ වගේ නිශ්චිතව ප්‍රකාශ කරන්න බැරි ඒවා මොනවද මෙතන තියෙන ඒවා? දුම්රිය නියමිත වේලාවට පිටත් වීම. පළවෙනි එකේ ඉඳන් කියවගෙන එනකොට කාසියක් උඩ දැමීමේදී හිස උඩට ලැබීම අපිට නිශ්චිතව ප්‍රකාශ කරන්න පුළුවන්ද? බෑ. ඊළඟ පන්දුවේදී ක්‍රිකට් ක්‍රීඩකයා දැවී යෑම නිශ්චිතව ප්‍රකාශ කරන්න නිශ්චිත වෙන්නේ නෑ සර්. නෑ. ඊළඟට අද හවස වැස්සක් ඇතිවීම නිශ්චිතව කියන්න පුළුවන්ද?
බෑ. කියන්න බෑ. දුම්රිය නියමිත වේලාවට පිටත් වීම අපිට නිශ්චිතව කියන්න පුළුවන්ද? බෑ. බෑ. මෙන්න මේ වගේ සිදුවීම් වලට කියනවා පුතේ අපි අහඹු සිදුවීම් කියලා. මොන සිදුවීම්ද? අහඹු සිදුවීම්. අහඹු සිදුවීම්. එතකොට අහඹු සිදුවීමක් කියන්නේ ස්ථිරවම සිදුවන සිදුවීමකුත් නෙවෙයි, ස්ථිරවම සිදු නොවන සිදුවීමකුත් නෙවෙයි. එහෙනම් නිශ්චිතව ප්‍රකාශ කරන්න බෑ අපිට ඒ දේ වෙයිම කියලා. තේරුණාද? ඒවට තමයි අපි කියන්නේ අහඹු සිදුවීම් කියලා. ඊට පස්සේ ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණයේදී ලැබෙන ප්‍රතිඵල අපිට නිශ්චිතව ප්‍රකාශ කරන්න පුළුවන්ද? බෑ. කාසියක් උඩ දැම්මහම ලැබෙන ප්‍රතිඵල අපිට නිශ්චිතව ප්‍රකාශ කරන්න පුළුවන්ද? බෑ. ඒවා තමයි පුතේ අහඹු සිදුවීම් කියලා අපි හඳුන්වන්නේ. ඊට පස්සේ පරීක්ෂණයක සිද්ධ වෙන්න පුළුවන් ප්‍රතිඵල, පරීක්ෂණ සහ ප්‍රතිඵල. දැන් අපි දන්නවා කාසියක් උඩ දැම්මහම ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? එක්කොල රාජ්‍ය ලාංඡනයේ උඩ පැත්තට එනවා නැත්නම් අගේ උඩ පැත්තට එනවා. ඔව් ඒකට කියනවා රාජ්‍ය ලාංඡනයේ තියෙන පැත්තට අපි කියනවා පුතේ සිරස කියලා. සිරස කියලා. වටිනාකම දක්වලා තියෙන පැත්තට කියනවා අපි අගය කියලා. වටිනාකම දක්වලා තියෙන පැත්තට අපි කියන්නේ අගය කියලා. එතකොට එක්ක සිරස ලැබෙන්න පුළුවන් එක්ක අගය ලැබෙන්න පුළුවන්. ඒ කාසියක් උඩ දාන එක අපි හඳුන්වනවා පරීක්ෂණය. එයාගෙන් ලැබෙන ප්‍රතිඵල ටික අපි දන්නවා. මොනවද ප්‍රතිඵල ටික වෙන්නේ? සිරස ලැබෙන්න පුළුවන්, අගය ලැබෙන්න පුළුවන්. තේරුණා නේද? සර් මෙහෙම වෙන්න බැයිද? ඔව් සර්. මේ අත කාසිය අර ධාරෙන් කියලා දෙයක් කියන්නේ. බලන්න පුතේ දාලා එහෙම නේද කියලා. නෑ සර් ගල් දෙකක් එහෙම මැදින් තිබිලා එහෙම වුණොත් එහෙම වැටෙන්නේ නැහැ පුතේ සාමාන්‍යයෙන්. ඒක මේ 100ට දශම ගාණක් තමයි එහෙම වෙන්න තියෙන හැකියාව. තේරුණාද? හැම වෙලාවෙම ඕනම අහඹු සිදුවීමක් වෙන්න බැරි සර්. සමතුලිතව පවතින්න නම් වැඩිම පෘෂ්ඨ වර්ගඵලයක් තියෙන පැත්ත තමයි පොළොව මත ස්පර්ශ වෙන්න ඕනේ. තේරුණාද? ඔව් සර්. හරි. එතකොට ඊළඟට 1 සිට 6 තෙක් අංක යොදලා ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණයේදී ලැබෙන ප්‍රතිඵල මොනවද? ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල 1 2 3 4 5 1 2 3 4 5 6. ඔන්නේ ප්‍රතිඵල ටික තමයි අපිට ලැබෙන්න පුළුවන්. ඒ වගේම තව අපි ගත්තොත් 1 සිට 4 තෙක් අංක යොදන ලද සවිදි චතුස්තලයක් උඩ දැමීමේ පරීක්ෂණය ගත්තොත් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? පොළොව මත ස්පර්ශ වෙන්න පුළුවන් ප්‍රතිඵල 1 2 3 4. මේ ප්‍රතිඵල 4. තේරුණාද? එතකොට ඊළඟට මේකේ වැදගත්ම දේ තමයි පරීක්ෂණයකදී සියලු ප්‍රතිඵල ලැබීමේ හැකියාව. එතකොට බලන්න මේකේ 155 පිටුවට ඔයාලා පෙරලා ගන්න. ඒකේ පළවෙනි එක තියෙනවා 155 පිටුවේ පරීක්ෂණයක සියලු ප්‍රතිඵල ලැබීමේ හැකියාව කියලා. සවිදි ධාතු කැටයක ඇති 1 2 3 4 5 6 ලෙස ලකුණු කර ඇත. එම කැටය වරක් උඩ දමා උඩට හැරී වැටෙන පැත්තෙහි ඇති අංකය නිරීක්ෂණය කිරීම කියලා කියනවා. මේ සියලු ප්‍රතිඵල ලැබෙන්න තියෙන හැකියාව සමානයි නේද පුතේ? ඔව් සර්. ඔව්. එහෙමනම් මෙන්න මේ වගේ ධාතු කැටයක් සාධාරණ ධාතු කැටයක් කියලා තමයි අපි හඳුන්වන්නේ. මම කියා දුන්නා නේද ඔයාලට සාධාරණ වස්තුන් කියන්නේ මොනවද කියන එක? ඔව් සර්. ඔව් මේකට කියනවා අපි සාධාරණ ධාතු කැටයක් කියලා. ඊට පස්සේ කාසියක් උඩ දානකොට සිරස ලැබෙන්නත් අගේ ලැබෙන්නත් තියෙන හැකියාව සමානද අසමානද? සමාන. සමානයි. එතකොට ඒ කාසියට අපි කියන්නේ මොන කාසියක් කියලාද? සාධාරණ කාසියක්. සාධාරණ කාසියක්. ඔව් සාධාරණ වස්තු ඒවා. හරිද? ඊට පස්සේ පොල් කටුවක් උඩ දැම්මොත් එහෙම බලන්නකෝ ලැබෙන අපිට හරියටම කියන්න පුළුවන්ද ඒක? පරීක්ෂණයේ ප්‍රතිඵල උඩ පැත්ත වැටීම හෝ යටි පැත්ත වැටීම වේ. මෙහි ප්‍රතිඵල දෙකක් වුවද පොල් කට්ටේ එක් පැත්තක් වැටීමේ හැකියාව වැඩි. මොන පැත්තද වැටෙන්න තියෙන හැකියාව වැඩි වෙන්නේ? ඒක උඩ දාලා බලන්න ගැඹුරු වන පැත්ත නෙමෙයි සර් අර මේ වක්‍ර. තනික සමතුලික වක්‍ර පැත්ත. ඔව්. එතකොට ඒ වැඩි පැත්තක් ලැබෙන්න එක පැත්තක් වැඩිපුර ලැබෙන්න තියෙනවා නම් හැකියාව ඒක සාධාරණ වස්තුවක් කියලා අපිට ගන්න පුළුවන්ද? බෑ. සන්ලයිට් කැටයක් අරගන්න උඩ දාලා බලන්න
හැම පැත්තම සමානව ලැබෙයිද අපිට? නෑ. අර වැඩියම පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි පැති දෙක තමයි ලැබෙන්න තියෙන හැකියාව වැඩි. එමනම් ඒක ඔව්. සාධාරණ වස්තුවක් කියලා ගන්න පුළුවන්ද? බෑ. වාසනා චක්‍රයේ සාධාරණ වස්තුවක් වෙනවද නැද්ද? ඒ කිව්වේ වාසනා චක්‍රය දැකලා නැද්ද? අර මෙහෙම මේ බෙදලා තියෙනවා සමානව. මේක කරකෝනවා. ඔව්. ඒක ගන්න බැරිද අපිට? පුළුවන්. ඒක සාධාරණ වස්තුවක් විදිහට ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ටික ඔයාලා මේ මාතෘකා ටික හඳුන්වලා මට මේ සටහනක් ලියන්න ඕන. ලියලා මට එවන්න. උදාහරණයක් තියෙන්න ඕනි. හරි. පිටු කීයක් විතර එනවද? පිටු 6ක් වගේ වෙන විදිහට උදාහරණයක් තියලා එනකොට පිටු 5ක් විතර එයි කොහමද? A4 එක දෙකට නවලා. හරි. දැන් මට ඔයගොල්ලන්ගේ ආපු ලකුණු ප්‍රමාණයන් ටික මට මැසේජ් කරන්න. ඔයලා 100න් කීයක්ද කියලා. මම නම් 100ක් තිබ්බා. හරි. අනිත් අයගේ 100න් 100යි හොඳයි නවෝදයා. ඉන්දුවර උත්තර ලියන්න බැරි වුණාද? එක කොටස වර දෙක කොටස භාගය විතර අය ලියපු ටිකට බලන්න ලකුණු කීයක් තිබුණාද කියලා. හොඳයි විමාශී තව මහන්සි වෙන 100න් 100ම ගමු අපි. අහිංසා දාන්න ලකුණු. සෙනුරි දාන්න ලකුණු. හොඳයි සෙනුරි. මල්ෂා කීයක් තිබුණාද? මොකිත කීයක් තිබුණාද?